අයිබෝන් පුතේ අපි අද 10 ශ්‍රේණියේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අලුත් පාඩමක් අපි ගිය සතියේ සැපයුම් නිබන්ධනයට අදාළ පාඩම අපි අවසන් කරා. අපි ඔබත් එක්ක සාකච්ඡා කරේ මේ ජීවයේ රසායනික පදනම, කාබෝහයිඩ්‍රේට් ගැන, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලික් අම්ල, ජෛව අණුනේ ඒවා ගැන කතා කරා. ඒවායේ තියෙන විශේෂ රසායනික ස්වභාවය. ඒවා බිඳහෙලීමෙන් අපිට ගන්න පුළුවන් මූලික තැනුම් ඒකකය. ග්ලූකෝස්, ඒ කියන්නේ මොනොසැකරයිඩ්, එහෙම නැත්නම් අපි කතා කරන ඇමයිනෝ අම්ල නේද? මේවා ආශ්‍රිත යම් යම් පරීක්ෂණ දිනු අපි ඒවා සාකච්ඡා කරා ඔබත් එක්ක මම මතක විදියට. ඒ නිසා අපිට තියෙන්නේ අද අලුත් පාඩමක් පටන් ගන්න. ඒ පාඩමේ විශේෂ අන්තර්ගතය ඔබත් එක්ක කියන්න ඕන. අපි ඔබත් එක්ක අද සාකච්ඡා කරන මේ පාඩමේ තියෙන්නේ මේ ඒකේ තියෙන්නේ පුතේ මේ සරල රේඛීය චලිතය කියන මාතෘකාව. සරල රේඛීය චලිතය. මේ දෙවෙනි මාතෘකාව. සරල රේඛීය චලිතය. මෙන්න මේ මාතෘකාවට සාධාරණයක් කරගන්නට ඕනි. මේ මාතෘකාවට අදාළ තොරතුරු ඔබට පුංචි පන්තිවලදී ඔබත් එක්ක සාකච්ඡා කරනවා. සරල රේඛීය චලිතය. එතකොට ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ සරල රේඛීය කියන කතන්දරේ මේක තියෙන්නේ මෙන්න මේ විදිහ කතාවක් තියෙනවා. ඕන්න ඕක තමයි ඔය සරල රේඛීය කියලා අපි ගන්න. මං ඉරක් වගේ ඇඳා. මේ කියන කතන්දරය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සරල රේඛාවක් ඔස්සේ වස්තුවක් චලනය වෙනකොට ඒ චලනය වෙන ස්වභාවයන් තමයි මේ පාඩමේ අධ්‍යයනය කරන්න යන්නේ. ඒ කියන්නේ ඔබ කල්පනා කරන් ගහකින් ගෙඩියක් වැටෙන එකක් ඒ වගේ නේද? අපි ගෙදර ඉඳලා ක්ලාස් එකකට නැත්නම් ඉස්කෝලේට ඇවිදගෙන යනවා නම් වාහනයක යනවා නම් ඒ යන විදිය මේකට ගැලපෙන්නේ නැහැ නේ පුතේ. ගෙදර ඉඳලා මේ විදියට ඍජු මාර්ගයක ඇවිදගෙන යන්න ගියා නම් එහෙම ඔය මේ ජලාශවල එහෙම නැත්නම් මඩ වගුරු වල බැහැ තමයි යන්න වෙන්නේ. අපි එහෙම නැහැ. අපි ඒවා යන්න පුළුවන් ගොඩබිම් පරිසරයක් තෝරගෙන යන්න. නිසා වංගු සහිත මාර්ග තෝරගන්න. හැබැයි චලිතයක් තියෙනවා ඒකේ. චලිතය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේකේ තේරුම මොකක්ද? මේ චලිතය කියලා කියන්නේ මොකක්ද? මේ අදහස. මෙන්න මේකේ. මේ ටික. මෙන්න මේ ටික අදහස ගන්න. මොකක්ද මේ කියන්නේ? චලිතය කියන්නේ කාලයට අනුරූපීව චලනයේ ඇති වෙන වෙනස් වීමක්. එහෙම තමයි මම ඔක කතා කරන්නේ. මම චලිතය කියන්නේ චලනයක් කියලා කියන්නේ කැමති නැහැ. චලිතය කියන අදහස අපි දාගන්නේ යම්කිසි වස්තුවක් අනුරූපීව යම්කිසි වස්තුවක් කාලයට අනුරූපීව සිදුවන චලන ස්වභාවය. කාලයට අනුරූපීව චලනය. ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. කාලයට අනුරූපීව චලනය. කාලයට අනුරූපී චලනය. කාලයට අනුරූපී චලන ගත්තාම ඒ චලන ආකාර චලනය අදහසට ගැලපෙන මෙන්න මේ කාලයට අනුරූපී චලනය කියන මේ මාතෘකා සම්බන්ධතාවය ඔබ හිතන වාහනයක් චලනය වෙනවා පුතේ, ගහකින් ගෙඩියක් වැටෙන එකක්, අපේ අතේ තියෙන එකක් සිරස්ව ඉහළ ගියපුවාම ඉහළ ගිහින් ආයි පහළ වැටෙන එකක් නේද? අපි එක්ක ලිස්සල වැටෙන එකක්. එහෙම නැත්නම් ජලාශයක යම්කිසි විදියකින් යාත්‍රාවක් චලනය වෙන එකක්, යාත්‍රා කරන එකක්, ගුවන් යානයක පියාසරියක්, කුරුල්ලෙක්ගේ පියාසරියක්, මාළුවෙකුගේ පිහිනා යන මාර්ගයක විස්තරයක්. ඒ සියල්ලම මේකට ගන්න පුළුවන්. හැබැයි ඔය හැම එකකම මතක තියාගන්න අපිට වැදගත් වෙනවා මේ චලනයේ තියෙන විවිධ රටා. චලන රටා තියෙනවා පුතේ. ඒ චලනයේ සිදුවන චලන රටා. ඔබට ඉස්සෙල්ලා මම දෙන සපයන නිබන්ධනයේ මේවා තමයි තියෙන්නේ. චලනය වන රටා මොනවද කියලා ගත්තොත් මේ මොනවද මේ චලන රටා කියලා අපි හොයලා බැලුවොත් මේ චලන රටා පැහැදිලිවම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා. චලන රටා කීපයක් තියෙනවා පුතේ. මෙන්න මේ චලන රටා විශේෂයෙන් කීපයක් අපි කතා කරනවා. පළවෙනි එක තමයි අපි ඔය කතා කරන සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය. කාලයත් එක්ක සරල රේඛාවක කොහොමද සිදුවෙන චලනය? මෙන්න මේ විදිහේ චලනයක් මේ විදිහේ රේඛාවක කොහොමද චලනය වෙන්නේ? තේරෙනව නේද? ඒ විදිහට අපි හොයලා බලන ඒ සරල රේඛාවක සිදුවන චලනය කාලයත් එක්ක වෙනස් වෙන හැටි අධ්‍යයනය කරන මේ මාතෘකාවේ පාඩමේ තියෙන ඕනෝව ගැන ඉගෙන ගන්න. හැබැයි ඊට අමතරව චලන රටා තියෙන්න පුළුවන් මතක තියාගන්න. එකක් තමයි පුතේ, අනිත් එක තමයි අපි කතා කරන අනිත් එක තමයි වෘත්තාකාර චලිතය. වෘත්තාකාර චලිතය. වෘත්තාකාර
චලිතය. වෘත්තාකාර චලිතය කියලා කිව්වහම යම්කිසි ලක්ෂයක් මුල් කරගෙන ලක්ෂය වටේ කැරකෙනවා නම් මේ කල්පනා කරන්නකෝ ලක්ෂය වටේ කැරගෙන මොනවද කියලා. දැන් අපි කුඩයක් කිහිලගෙන කුඩේ කරකවමු. අපිට පුළුවන් පුතේ කුඩයක් කිහිලගෙන කුඩේ කරකවන්න. කුඩයක් කිහිලගෙන කුඩේ කරකවනවා කියන එක වෘත්තාකාර චලිතයක්ද? ඒක වෘත්තාකාර චලිතයක්ද? එතකොට මේ කුඩේ මම මෙතන පුංචි වෙලා දිනවා මෙන්න කුඩේ ඔන්න ඔහමනේ කුඩේ තියෙන්නේ. ඔහමනේ පුතේ කුඩේ තියෙන්නේ. ඔහමනේ කුඩේ. දැන් කුඩේ මෙතනින් අල්ලගෙන අපි කරකවනකොට ඒකේ ලක්ෂයක් නෙමෙයි තියෙන්නේ ඒකේ තියෙන අක්ෂයක්. අක්ෂයක් වටා කැරකෙන එකක් නෙමෙයි මේ තියෙන්නේ ලක්ෂයක් වටා කැරකෙන එකක්. ඒක අපි දානකොට මේ ලක්ෂයක් පදනම් කරගෙන මෙන්න මෙහෙම අපි මෙහෙම වෘත්තාකාර මායිමක යනවා කියලා අපි පෙන්නුවොත් ඕක ගන්න අපි වෘත්තාකාර චලිතයක්. සූර්යයා මැදි කරගෙන ග්‍රහය චලනය වෙන්න පුතේ වෘත්තාකාර චලිතයක් තියෙනවා. වෘත්තාකාර චලිතයක් ග්‍රහ ලෝකවල තියෙන. ග්‍රහ ලෝකවල ඒ ගමන් මාර්ගය එහෙම නැත්නම් අපි කියන මේ මොනවද කක්ෂය කියන එක. ග්‍රහය ගමන් කරන මාර්ගය අපි එකට කියනවා කක්ෂය. කක්ෂයේ වෘත හැඩයකට වඩා ඉලිප්ස හැඩයක් තියෙන ග්‍රහ ලෝකවල. නමුත් යම් විදියකින් ලක්ෂයක් මුල් කරගෙන කැරකීම කොයි එක වෙන්නේ. වෘත්තාකාර චලිතයට බොහෝ ආසන්නයි. ඔබ ගිනි බෝල කරකවන දැකලා තියෙනවද? ගිනි බෝල. ගිනි බෝලේ නේ ගිනි තියපු බෝලයක්, ගිනි තියපු බෝලයක් ආ. ගිනි තියපු බෝලේ අල්ලපු අත්තට වීසි කරන්නේ අපි ගොඩක් වෙලාවට එහෙම නේ පුතේ. ගිනි තියපු බෝලිය දානවා අල්ලපු අත්තට. ඕන එකක් එන්නේ කියලා. එතකොට අපේ මෙහෙත් ගිනි ගත්තා එහෙත් ගිනි ගන්නවා. අපි එහෙමනේ. අපේ සාමාන්‍ය ජීවිතවල එහෙම කතන්දරේ තියෙන්නේ. තමන්ගේ ගිනි දෙනවා අනුන්ට. එහෙම නැත්නම් අනුන්ගේ ගිනි අපෝ කියලා ඉවල අපි ඒවත් ගන්නවා. මම ඔබට මේ නිකන් කියන්නේ. බුදුදහමේ කියනව නේද? ඇතුළත ගිනි එළියට දෙන්න එපා, එළිය ගිනි ඇතුළට ගන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ මේ ඇත්ත ගිනි කතන්දරේ නෙමෙයි. නේද? ඔබ ඒවා හිතලා බලන්න. එතකොට මොනවද මේ ගිනි සර් කියපු බුද්ධ ආගමේ? කොහොමද පුතේ ගිනි බෝල කරකැවීම කියන එක තුල අපි යම්කිසි ලක්ෂයකින් අල්ලගෙන මේක මෙහෙම කරකවනකොට ඒක සම්බන්ධ වෙලා තියෙනවා කෙන්දකින් කැරගෙන ස්කන්ධය දැල් වෙන ගිනි ගහන ස්කන්ධය ඒක යම්කිසි තැනක ඉඳලා වටේ යන එකකුයි වේ. ඒ නිසා මේකේ හොඳට මතක තියාගන්න මේක උදාහරණයක් විදිහට ගන්න පුළුවන් වෘත්තාකාර චලිතය. වාහනයක් වංගුවක් ගන්නකොට ඔබ හිතන්නේ කොහොමද කියලා? වාහනයක් මෙහෙම ඇවිල්ලා මෙහෙම වංගුවක් කරගෙන යනවා. වාහනේ එනවා මේ පැත්තෙන් මෙහෙට. මේව වංගුව ගන්නකොට වාහනේ පුතේ අනිවාර්යෙන් වෘත්තාකාර චලිතයක් තියෙනවා. ඒ නිසා අපි මේව දන්නේ නැහැ කියන්න එපා පුතේ. වෘත්තාකාර චලිතය කියන එක සමහර වෙලාවට අපි චලන කොටසේ මාර්ගයේ යම්කිසි කොටසක් අපිට ගන්න පුළුවන්. ඊළඟ එක මතක තියාගන්න ඊළඟ එක තමයි අපි ඒකට කියනවා භ්‍රමණ චලිතය. භ්‍රමණ චලිතය. භ්‍රමණය කියලා කියන්නේ gedara තියෙන හිරමණය වෙන වැඩේ. gedara තියෙන හිරමණය වෙන වැඩේ අපිට ඒක ගන්න පුළුවන් භ්‍රමණ චලිතයක් විදියට. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් මෙන්න මේ අක්ෂය වටේට අපිට කරකවා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ අක්ෂය වටේට මෙයාව කරකවා ගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවනම්. හරිද? මෙන්න මේ විදිහ එකක් කියලා හිතනවා ඊතලයක් කියලා හිතනවා මේක මෙහෙම මෙතන වටේට මෙහෙම කරකවනවා මේ අක්ෂය ඒක ස්ථාවරව හයි කරලා තියෙන්නේ. ඒ වටේට අපිට පුළුවන් මෙන්න මෙයාව මෙතනින් මේ පැත්තට එහා පැත්තට ගිහිලා එහා පැත්තෙන් මෙහෙම අරගෙන මේ පැත්තට මෙහෙම කරකවන්න පුළුවන්. ඔහොම කරකවන්න පුළුවන්. හරිද? මේක යන්නේ එහා පැත්තේ. මේ අක්ෂය එහා පැත්තෙන් ගිහිලා මේ පැත්තෙන් මෙහෙම කරකිලා යනවා. එතකොට එතන තියෙන්නේ පුතේ අක්ෂයක් වටා කැරකීම. බයිසිකල් හැන්ඩල් එක තියෙන්නේ මැද කූර වටා තමයි කැරකෙන්නේ. සුක්කානම අපි ඒවට කියනවා භ්‍රමණ චලිතයක්. ඒතර භ්‍රමණ චලිත ලෝකේ ඕන තරම් තියෙනවා. දැන් ෆෑන් එකක් අපි ගත්තොත් එම් ෆෑන් එකක ක්‍රියාව තියෙන්නේ පුතේ. ඒ කියන්නේ විදුලි පංකාවක් අනිවාර්යෙන් මැද තියෙන කූරක් තියෙනවා. අක්ෂයක් තියෙනවා. තෙන්න ඇක්සල් එකක් තියෙනවා. ඇක්සලේ වටා තමයි කැරකෙන්නේ. මේ මැද තියෙන රොඩ් එක නැත්නම් අක්ෂය වටා තමයි යා කැරකෙන්නේ. ඒ නිසා භ්‍රමණ චලිතය අක්ෂයක් වටා, වෘත්තාකාර චලිතය ලක්ෂයක් වටා, සරල රේඛාවක් ඔස්සේ රේඛීය චලිතයක්, සරල රේඛීය චලිතයක් අපි ඒ ගැන තමයි වැඩිපුර අධ්‍යයනය කරන්නේ. මේක තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ පොඩ වෙනස් කර මේක ගැන කතා කරනවා. පොඩ වෙනස් කර එක තොරතුරු ටිකක් මේක ගැන කතා කරලා පාඩම ඉවර කරනවා. විභාගෙදී අහන දේවල් වලට අපි යම්කිසි අදහසක් දාගන්නයි මේ උත්සාහ කරන්නේ. මේකේ සංකල්ප හරියටම තේරුම් ගන්න ඕනේ. right. ඊළඟ එක බලන්න පුතේ. ඊළඟ එක භ්‍රමණ චලිතයට අමතරව තව එකක් තියෙනවා. අපි ඒකට කියනවා දෝලන.
දෝලන එහෙම නැත්නම් කම්පන චලිතය සමහර ඕකට කියනවා පුතේ මේ ඕකට කියනවා සමහර වෙලාවට මේ සරල අනුවර්තී චලිතය එහෙමත් කියනවා සරල අනුවර්තී චලිතය විභාගවලදී ඔය ලොකු පන්ති වලදී උගන්වනවා එහෙම. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔර්ලෝසුවේ බට්ටා චලනය වෙන විදිහ අපි සලකන්නේ ඔන්න ඔය කියන ස්වභාවයට. අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි තන්තුවකින් කැරගෙන එකක් නේ පුතේ මේක ගමුකෝ. සරි මේ නෙමෙයි බෑග් එක ගමුකෝ. මේක අපි මෙහෙම තිබ්බහම සරි මේ ආම්පන්න තියෙන මල්ලක් බෑග් එකක්. මේක මෙහෙම ඇදලා මං අතෑරිය. ඉතින් ඔබට පේනවා මේක යන විදිය. මේ යන විදිය හරි ප්‍රායෝගිකයි. ඔබ මේ විදියට චලනය වෙන ඕන තරම් දැකලා තියෙනවා. තේරුණා නේද? මේ විදියට චලනය වෙන එක අවස්ථාවක් තමයි ඔන්චිල්ලාව. මේ විදියට චලනය වෙන එකක් තමයි ඔර්ලෝසුවේ බට්ටා. ඔර්ලෝසුවේ බට්ටා අපි ඒකට කියන සරල අවලම්බය. ඒකේ චලිතය. තේන ඊළඟට අපේ උකුල ඇවිදිනකොට උකුල නැලවෙන්නේත් ඔහොම තමයි. එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. අපි ඒවට කියනවා දෝලනයක් වෙනවා කියලා. උකුල දෝලණය වෙනවා. ඊළඟට කියත් පටියක් හිතන්න කියත් පටියක් අපි අරගෙන බැලුවොත් කියත් පටියත් අපිට ඔය විදිහටම චලනය වෙන්න පුළුවන්. හැබැයි කියත් පටිය තියෙන්නේ මේ විදිය දැත්තක් මෙහෙම ඉහළ නිදහස් කෙලවර මෙහෙම වේගෙන් යන එකක්. ඒකට දෝලණය කියන්න බෑ පුතේ. ඒකට කියනවා මේ ආවර්තනය වීම චලනයේ දෙපසට මාරු වීම ඔබ චලනයේ වේගය වැඩි නම් කම්පනයක් කියනවා. ගණන් කරගන්න පුළුවන් තරමට සංඛ්‍යාත්මකව වට ගන්න ගණන් කරගන්න පුළුවන් තරමට තියෙනවා නම් අපි ඒකට කියනවා දෝලනයක්. උන්චිල්ලාව දෝලනයක් තියෙනවා. හැබැයි අපි කතා කරන කියත් පටියක දැත්තක තියෙන්නේ කම්පනයක්. දැන් ළමයි කල්පනා කරනවා ඇති මොනවද මේ සර් කිව්වේ කියලා. එතකොට මේක පුතේ මේ අමාරු දෙයක් නෙමෙයි. හරිනේ? දෝලන හා කම්පන කියන එකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සරල අවලම්බය මේ දෙපැත්තට පැද්දෙනවා කියන සිද්ධිය. ඕන්න ඔය අවස්ථාව ගන්න පුළුවන්. මෙහෙටයි එහෙටයි පැද්දෙනවා කියන එක. මේක හේ යනවා ඊළඟට මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙ එනවා. ඔන්න ඔය විදිහේ චලනයක් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් කියත් පටියක් සිරස්ව තියලා සවි කරලා ඒක මෙහෙම දෙපැත්තට මාරු වෙන ක්‍රියාවලිය. ඔය විදිහට ගන්න පුළුවන් අපිට ඔහොම. එතකොට එතන තියෙන්නේ මේ නිදහස් දැත්ත දෙපැත්තට මාරු වෙනවා. ඔබම ඔබ චලනය වෙනවා. සරල අනුවර්තීය චලිතයක් ඇති වෙනවා. කම්පන දෝලන කියන එකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ චලිතනේ පුතේ. එතකොට බලන්න මේ කියන චලිතවලට සාධාරණයක් කරගන්න අපිට කොච්චර චලන මේවට උදාහරණ දෙන්න සරල රේඛීය චලිතයකට කොච්චර උදාහරණ හොයාගන්න පුළුවන්ද? වෘත්තාකාර චලිතයකට අපිට කොච්චර උදාහරණ හොයාගන්න පුළුවන්ද? භ්‍රමණ චලිතයකට අපිට කොච්චර උදාහරණ හොයාගන්න පුළුවන්ද? දෝලන හෝ කම්පන ලෙස සිදුවන චලිතයකට උදාහරණ කොච්චර හොයාගන්න පුළුවන්ද? ගහක අත්තක් හිතන්න පුතේ. ගහක අත්තක් මෙහෙම උලකට මෙහෙම ඉහළ පාලා යනවා. සුභාදාමේ පරිසරය අත්විඳින්නේ. එතකොට ඉහළ පාලා යනකොට අපි කියනවා ආන් ගහේ අත්ත හොයල වෙනවා කියනවා. සුලකට වැනිනවා කියනවා. එයාගේ ඇඟ වැනිනවා වගේ ගහේ අත්තත් වැනිනවා කියනවා. ඒ වැනිනවා කියලා කියන්නේ පුතේ දෙපැත්තටම සිදුවන මෙන්න මේ දෝලන ක්‍රියාවලියක්. ඒක දෝලන චලිතයක් එතන තියෙන්නේ. ඒ නිසා අපිට මේ සාමාන්‍යයෙන් අමාරු ඒවා නෙමෙයි. අපි කුඩේ යන්නේ ඔබට ඒක මතක් කරගන්න. ගොඩක් වෙලාවට පුංචි ළමයි කුඩේ අරගෙන කුඩේ ඉහිලගෙන කුඩේ කරකව තමයි අවුවට වැස්සට ගෙනියන්නේ. කුඩේ මෙහෙම කරකව ගෙනියන්නේ. එයා කරකවන්නේ මේ කියන අක්ෂය වටේ. එහෙනම් භ්‍රමණ චලිතයක් ඒකේ තියෙන්නේ. එහෙනම් තියෙන භ්‍රමණ චලිතයක්. ඒ විදිහට අපි ගත්තපුවාම ඔබට තේරෙන්න ඕන අපිට විශේෂයෙන් ඉගෙන ගන්න චලිත රටා වර්ග කිහිපයක් තියෙනවා. මේ රටා අතර මෙන්න මේ සරල රේඛීය චලිතය අපිට ඊටාම වැදගත්. මෙන්න මේ සරල රේඛීය චලිතය අපිට ඊටාම වැදගත්. ඒතොර සරල රේඛීය චලිතය සම්බන්ධව අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ ඔබත් එක්ක කිසියම් තැනක තියෙන වස්තුවක් තවත් තැනකට යනකොට ආන්ගේ සරල රේඛාව ඔස්සේ චලිතයේ සිදුවන වෙනස් වීම් පිළිබඳව සාකච්ඡා කරන්න. හිතන්නකෝ මම මෙතන ඉඳලා අතනට යනවා කියලා. මම මෙතන ඉඳලා පුතේ මේ ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යනකොට ඕගොල්ලන්ට හතයි අම්මා සර් ඇවිදිනකොට මොකද්ද මේ තියෙන චලිතය පිළිබඳව කොහොමද ඕගොල්ලෝ ඒක කියන්නේ? තව උදාහරණයක් මම පෙන්නන්නම් මෙන්න මෙතන ඉඳලා. හරි මෙතන ඉඳලා හිතන්නකෝ මම යනවා මෙහෙම. එතකොට ඔයගොල්ලෝ කියයි අම්මෝ ඉස්සරලා ගියා වගේ නෙමෙයි සර් දැන් යන්නේ. එහෙනම් වෙනස්. ඒ වෙනස අපි කොහොමද කතා කරන්නේ? මෙන්න මේ සරල රේඛීය චලිතයේ අපි ඉගෙන ගන්න මාතෘකාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබට ඒවා හදාරන්න තියෙන්නේ.
නිසා ඔබ මේ හදාරන තොරතුරු මතක තියාගන්න අතිශය කල්පනාකාරීව ස්වභාවික පරිසරය නැත්නම් අපි ජීවත් වෙන්නේ දිනදා පරිසරය අධ්‍යයනය කරපුවාම හොඳ නිරීක්ෂණයක් කරපුවාම මේවා හඳුන ගන්න පුළුවන්. ඒ තුල අපි සාධාරණයක් කරගන්න ඕනේ කාලයට අනුරූපීව චලනය කොහොමද වෙනස් වෙන්නේ? අපි නිතරම බලන්නේ කාලයට අනුරූපී චලනය වෙනකොට එහි වෙනස් වීම කොයි වගේද? වෙනස් වීම කොයි වගේද? මේ බලන්නකො මම වෙනස් වීම වෙනවා මගේ චලනය තුල. මම ওই විදිහටම කාලයට අනුරූපී චලනයක් වෙනවා. චලනය වෙනකොට මම එක තැනක මෙහෙම යනවා. ඊගොල්ලෝ මෙහෙම යනවා. ආයි මෙහෙම යනවා. ආයි යනවා. ඔබට තේරෙනවා එතනේ චලනයේ වෙනස් වීම ඔබට යම් යම් විදිහකින් කියන්න පුළුවන්. දැන් ඔබ පන්තියේ මාත් එක්ක හිටියනම් මම ඕවා පන්තිය ඇතුලේ නට දඟල පෙන්නනවා. ඉතින් කී කර දැන් ඉතින් අපිට ඔබට මේ දුරස්ත ක්‍රියාවලියක ඉගැන්වීමක් කරන නිසා තමයි ළමයින්ට මේවා ටිකක් සංවේදී වෙනව මදි වෙලා තියෙන්නේ. හැබැයි රූපරාවම බලන් ඉන්නකොට සර් මේ පන්තිය කරන කෝලම් ටික ඔක්කොම මේකේ කරනවා. හැබැයි ඒ කරන වැඩ ටික අපි සමහරවිට ළමයින්ට මේක සංවේදී නෑ වගේ කියලා හිතාගෙන අපරාධි කියලා හිතාගෙන මේකින් වැඩක් නෑ කියලා හිතාගෙන ඔබ වෙනස් වුණොත් ඔබට පාඩු වෙයි කියලා මම විශ්වාස කරා. හොඳේ? නිසා සම්බන්ධ වෙච්ච ළමයි අනිත් යාළු ටිකටත් සංවේදනය කරන්න පන්තියට එකතු කරගන්න පුතේ. පන්තියේ එතකොට ගොඩාක්ම දුර්වල වුණොත් සහභාගීත්වය අපරාධයක් වෙනවා. හොඳේ අපරාධයක් වෙන්න පුළුවන්. ඒ නිසා යාළු ටික එකතු කරගන්න. දැන් එතකොට අපි ගන්න දැන් මේ මාතෘකාවේ පුතේ මෙතනනේ සරල රේඛීය චලිතය කොහොමද අපි ගන්න කියන එකනේ. සරල රේඛීය චලිතේ මිනුම් මොනවද ගන්න? සරල රේඛීය චලිතය ආශ්‍රිත මිනුම් ටිකක් තියෙන්න එපා. සරල රේඛීය චලිතය ආශ්‍රිත මිනුම්. දැන් අපි මේවා ගැන අධ්‍යයනය කරන්න යන්නේ නැහැ. වෘත්තාකාර චලිතය, භ්‍රමණ චලිතය, දෝලන කම්පන චලිතය මේවා ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. අපි ඒවා පුංචි අදහස් ටිකක් දාගත්තා. මේ ඒවට උදාහරණ ටිකක්. මේ ලක්ෂයක් වටා කරගෙනකොට මේක. අක්ෂයක් වටා මේ තියෙන අක්ෂය. මේ අක්ෂය වටා කරගෙනකොට භ්‍රමණ චලිතය. ඒක මතක් කරගන්න. මේක ලක්ෂය. මේකට අපි කියන්නේ ලක්ෂය. යංශය ය. ලක්ෂය වටා කරගෙනම නම් ඒක වෘත්තාකාර චලිතය. මේ තියෙන්නේ අක්ෂය. මෙන්න මෙතනින් මම ඊතලයක් දාලා මේකට පෙන්නනවා මෙතන තියෙන අක්ෂය. අක්ෂය. එහෙනම් මේ තියෙන අක්ෂය. අක්ෂය වටා භ්‍රමණයක් වෙනවා නම් ඒකට කියනවා භ්‍රමණ චලිතය. කිසියම් වස්තුවක් ඔබ චලනයක් වෙනවා නම් දෝලන හෝ කම්පන කියලා කියනවා. දැන් බෙර පටලයකට ගහුවොත් මොකද්ද පුතේ වෙන්නේ? දෝලනයක්ද කම්පනයක්ද? බෙර පටලයකට අපි මෙහෙම කරලා ගහනවා. බෙර පටලයකට ඕනේ අපි නැත්තම් මේ ඩිස් එකකට ගහනවා. ලෑලි කැලලකට ගහනවා. ගහනකොට ඒකේ තියෙන අංශු මෙහෙම දෙදරන්න ගන්නවා. මගේ මේ අත යනවා වගේ. වැලි කැට ටිකක් දාලා තිබුණා වැලි කැට ටික ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ යනවා. හොඳට බලන් හිටියොත් මොනවද බෙර පටලේ දිහා බලන් හිටියොත් ඒ බෙර පටලේ මෙහෙම ඉහළ යනවා පහළ යනවා අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මෙතන තියෙන්නේ කම්පන හෝ දෝලන අතර කම්පන කියන අවස්ථාව තමයි බෙර පටලයක තියෙන්නේ. අපිට උදාහරණ උනතරම් කතා කරන්න පුළුවන්. අපි ඒ නිසා වැඩි කාලය ගත කරන්න නැතුව අපි යමු. සරල රේඛීය චලිතයක මිනුම්. සරල රේඛීය චලිතයක මිනුම්. සරල රේඛීය චලිතයක මිනුම් මොනවද? එතකොට ඔබ පොතේ සටහන් කරගන්නකොට මේ තියෙන තොරතුරු ටික තමයි ඉස්සෙල්ලා දාගන්න. හැබැයි මේ කියන සරල රේඛීය චලිතය මොකක්ද කියන එක පිළිබඳ අදහසක් ඔබට තියෙන්න ඕනි සිංහලෙන් ලියලා. ප්‍රශ්නාර්ථය මේ ප්‍රශ්නාර්ථයට උත්තරයක්. මේ සටහන හදින්න මේ තොරතුරු ටික විග්‍රහ කරන්න. චලිතය යනු කාලයට අනුරූපී සිදුවන වස්තුවක චලනයයි. කාලයට අනුරූපී ලෙස වස්තුවක සිදුවන චලනය චලිතය නම් වේ. එකී චලිතය විවිධ වෙනස් වීම් වලින් හඳුනාගත හැකි. විවිධ වෙනස් වීම් සිදු වෙනවා. ඒක එකම විදිහට තියෙන්නේ නැහැ පුතේ. හැම වෙලාවෙම බස් එකක් එකම විදිහට යන්නේ නැහෙනි. ඒක වෙනස් වෙනවනේ. අපි කියන වෙනස් වීමක්. චලිතයේ වෙනස් වීම් තියෙනවා. එතකොට අපි කියනවා වෙනස් වීම් ඇත. එම් වෙනස් වීම් පිළිබඳව සාකච්ඡා කරනකොට චලන රටා කිහිපයකින් සරල රේඛීය චලිතයේ වැදගත් වේ. දරුවා ලියනවා සටහනක් දැන්. මාත් එක්ක ඉගෙන ගන්න ළමයට එහෙම තියෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මම දැන් හොයලා බලපුවාම ඊටාම ළමයි සුළු පිරිසයි පුතේ ඉන්නේ. තේරෙනවනේ.
අපි ගන්න මේ තියෙන වටිනාකම ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් ළමයින්ට මේව එච්චර නේද? ඊට වඩා හොඳ තැනක් තියෙනවා. යන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මතක තියාගන්න මේ කියන දේවල් වලට සාධාරණයක් කරගන්න. ඒ නිසා මේවාට වාක්‍යයක් ඔබ විසින්ම නිර්මාණය කරගන්න තැනකට යන ළමයි තමයි මේ දක්ෂ වෙන්නේ. කම්මැලිකමට ඔහේ හිටියොත් එහෙම කවුරු හරි දෙයක් ලියලා කරලා සටහන් කරලා දෙනකම් බලන් හිටියොත් ඔබ පරාදයි. ඔබ පරාදයි. ඔබ දක්ෂයෙක් වෙන්න ඔබ විසින්ම වැඩ කරන්නට ඕනේ මතක තියාගන්න. ඒ නිසා මේ සරල රේඛයේ චලිතය කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරනවා. සරල රේඛාවක් ඔස්සේ වස්තුවක සිදුවන චලනය. සරල රේඛාවක් රේඛීය මගක. තේරෙනවද? සරල රේඛීය මගක සිදුවන වස්තුවක චලනය කාලයට අනුරූපීව සොයලා බලලා තමයි සරල රේඛීය චලිතය කියලා අපි නිර්මාණය කරගන්නේ. සරල රේඛාවක් ඔස්සේ යන්න ඕන. ඒ සරල රේඛාව ඔස්සේ යන ගමන තුල සමහරලාට ගොඩාක් ඈතින් අපි සලකනකොට පුංචි කර්ව් එකක් වක්‍රයක් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. දැන් බස් එකක් අපි හිතන විදිහට ළඟින්ම හරවන්න බෑනේ පුතේ. බස් එක ටිකක් දුර ගිහිල්ලා තමයි හරවන්නේ. තේරෙනවද? අපි උනත් වේගෙන් දුවගෙන එනකොට ගොඩාක් ළඟින් හරවන්න අමාරුයි. ගොඩාක් එකපාරට ළඟ හැරෙන්න ගියොත් එහෙම අපි වීසි වෙලා වැටෙනවා. බස් එකකටත් ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි මේ සරල රේඛීය චලිතය ආශ්‍රිත මිනුම් ප්‍රධාන දෙකක් අපි ගන්න. මිනුම් තියෙන පුතේ ප්‍රධාන දෙකක්. ප්‍රධාන මිනුම් දෙකක් තියෙනවා. 1 සහ 2. පළවෙනි මිනුම මොකක්ද පුතේ? සරල රේඛීය චලිතයක මිනුම් කිව්වහම ප්‍රධාන වශයෙන් අපි හොයන මිනුම් දෙකක් තමයි. පළවෙනි මිනුම තමයි දුර හෝ විස්ථාපනය. දුර හෝ විස්ථාපනය. චලිතයක ප්‍රධානම මිනුම් දෙකක් පුතේ දුර හෝ විස්ථාපනය. එක්ක දුර හොයන්න වෙනවා, එක්ක විස්ථාපනය හොයන්න වෙනවා. දැන් අපි මේ දෙක හරියටම විග්‍රහ කරගන්න ඕනේ. මොකක්ද මේ කියන එක? දුර කියන්නේ මොකක්ද? විස්ථාපනය. දුර යනු කුමක්ද? ප්‍රශ්නාර්ථය. විස්ථාපනය යනු කුමක්ද? අපි හරියටම දැනගන්න ඕනේ. පැහැදිලි පුතේ? ඊළඟට අපිට ඕන වෙන තව මිනුමක් තමයි මේ චලිතය විග්‍රහ කරන්න යනකොට අනිත් මිනුම තමයි හරිද? ගතවන කාලය. ගතවන කාලය. විස්ථාපනයක් දුරක් අපි මනින්නේ පුතේ මීටර වලින්. මීටර් ඒකකයෙන්. හරිද? කාලය මනින්නේ තප්පර වලින්. කාලයට අපි දෙනවා ඉංග්‍රීසි අකුරක් පොදුවේ T simple T කාලය තප්පර වලින් S. ඒ විදිහම අපිට ගන්න පුළුවන් දුර කියන සංකල්පය, දුර කියන අදහස ගන්නකොට ඒකට අපි පොදු අකුරක් දෙනවා distance කියන ඉංග්‍රීසි වචනයෙන් simple D. මීටර වලින් හැබැයි මනින්නේ. එහෙම නැත්නම් කමා විස්ථාපනය, අපි විස්ථාපනයට කියන්නේ ස්පේස් එකක්. ස්පේස්. එනිසා සිම් කැපිටල් S දාලා මීටර වලින් මනිනවා කියලා කියත හැකියි. ඒතර ඔයගොල්ලෝ ආයේ මොනවද සර් ඔය ලියපු අකුරු? මේ වරහන්ට එළියෙන් ලියලා තියෙන පුතේ ඒකක. දිග මැනීමේ ඒකක දෙකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. මීටර් කියන කෝදුවේ අගය, මීටර් කෝදුවේ. ඒකෙන් තමයි මේ ප්‍රමාණ මනින්නේ. එහෙම නැතුව අපි වියත පාවිච්චි කළා, එහෙම නැත්නම් ඇඟිල්ලක දිග පාවිච්චි කළා, ගිනි කූරක දිග පාවිච්චි කළා දිගවල් මනින්න යන්නේ නැහැ. සම්මත ඒකකයේ ලෝකේ SI ඒකකය, අන්තර්ජාතික ඒකකයේ මීටර්. මීටරේ. ඔයගොල්ලෝ දන්නවා මීටරේ කිව්වහම. කාලය මනින්නේ තප්පර වලින්. කාලයේ ටයිම් එකක් අපි මැනගන්නේ යම්කිසි ක්‍රියාවකට ගත වෙන කාලයක් අපි මැනගන්නේ තප්පර වලින්. විද්‍යාවේ සම්මත කරගෙන තියෙන තප්පර වලින් මනින්න. අපි බලන්න ඕනේ ගතවන කාලයට කොච්චර දුර ගිවාගෙන ගියාද? ගතවන කාලයට කොච්චර වෙන විස්ථාපනයක් වුණාද? කොච්චර විස්ථාපන වෙනස් වීමක් වුණාද? එහෙම හොයන්න නම් මේ දෙන්න අතර සම්බන්ධයක් අපි ගන්නවනේ. මෙයත් එක්ක යාගේ සම්බන්ධතාවය. කාලයත් එක්ක විස්ථාපනයේ සම්බන්ධතාව, කාලයත් එක්ක දුරෙහි තියෙන සම්බන්ධතාව. ඒ නිසා ඔබට තේරෙන්න ඕනේ මේ මිනුම් දෙක අරගෙන අපි විශේෂිත තොරතුරු දෙකක් මේකෙන් හදාගන්න. හැබැයි ඒකේ ඉස්සල්ලාම අපි මේ ප්‍රශ්න දෙකට උත්තරයක් හොයාගන්න යමුකෝ. කාලය නම් පුතේ අපිට ඔරලෝසුවකින් මැනගන්න පුළුවන් නේද? කාලය අපිට ඔරලෝසුවෙන් මැනගන්න පුළුවන්. දුර මනින්නේ මීටර් කෝදුවකින්, එහෙම නැත්නම් මිනුම් පටියකින්, ටේප් එකක් කියන්නේ පුතේ ඒකකින් පුළුවන්. විස්ථාපන දුර මනිත හැකියි. තේරෙනවද නේද? මොකද්ද පුතේ දුර කියලා කියන්නේ? මොකද්ද විස්ථාපනය කියන්නේ? තේරෙනවද නේද? ඔබ නිකන් හිතන්නකෝ මෙන්න මෙතන මේ තියෙනවා ලක්ෂයක්. ඒ ලක්ෂය අපි හිතමු x. මෙතන තියෙනවා තව ලක්ෂයක්. ඒ ලක්ෂය y.
x වල ඉඳලා y වලට අපිට යන්න පුළුවන් නම් යම්කිසි මාර්ගයක් හොයාගෙන ඒ මාර්ගය අපි ඇඳලා පෙන්නනකොට අපිට පෙන්වන්න තියෙන පුතේ ක්‍රම දෙකයි. ඒ ක්‍රම දෙකේ තොරතුරු දෙක තමයි මේ තියෙන්නේ. තොරතුරු දෙක තමයි මේ තියෙන්නේ. එකක් වංගු දම මෙහෙම අපිට අඳින්න පුළුවන් මාර්ගය ඔහොම. ඔන්න. එතකොට ඔබට පේනවා මේ මොහොතින් මොහොත දිශාව වෙනස් වෙවි අපි ගලාගෙන ඇවිදගෙන නැත්තම් වාහනයක ගමන් කරමින් ගිහිල්ලා එතනට ළඟා වෙනවා. හරිනේ? දැන් ඔය විදිහ එකක් අපිට තියෙනවා හිතන්න අපි ඕන තරම් මේ විදිහ අපි අපේ ජීවිතය කාලේ ඕන තරම් අපි මේ විදිහට මාර්ග තෝරගෙන ඇවිදලා ගිහිල්ලා ඇති. ඒක දුරක්ද ඒක විස්ථාපනයක්? දුරක්ද විස්ථාපනයක්? ඉංග්‍රීසි වචන දෙක අපි ගත්තොත් අපි එකකට මම මෙතන ලියන පුතේ වචන දෙක එකක් අපි කියනවා distance කියලා කියනවා. ඒ නිසා මේ D අකුර අපි ගත්තා මේදී. අනිත් එක අපි කියනවා ස්පේස් එක. ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙත් අපි වචන අතර ස්පේස් කරනවා. අකුරු වචන ලියනකොට පොතක වචන ලියනකොට ස්පේස් එකක් තියෙනවා. ඒ වගේ. ඒ කියන්නේ අතර පරතරයක්. ඒක තමයි මේ කියන්නේ. තේරෙනව නේද? අතර පරතරයෙන් මනින්නේ අපි ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දිගක්. එහෙම නැත්නම් ලක්ෂ දෙකක් අතර සරල රේඛීය ඈත්වීම. මෙතන තියෙන මේ පොයින්ට් අපි ගමු මේ කියන චෝක්කුරු දෙක එක ළඟ තියෙනවා පුතේ මම. එක ළඟ තියලා මම මේක මෙහෙම එක ළඟ තියලා මේක සරල රේඛීයව ඈත් කරගෙන යනවා. ඔන්න ඈත් කරගෙන යනවා. ඈත් වෙනවා වැඩි ඕන්නෝම ඈත් කරන්න පුළුවන් අපිට. ඔබට පේනවා එතකොට එන්නේ මෙන්න මේ විදිහේ රේඛාවක්. ඒ රේඛාවෙන් පෙන්නන මිනුම තමයි ස්පේස් එක තමයි විස්ථාපනය කියලා කියන්නේ. එසා විස්ථාපනය කියන්නේ සරල රේඛීය ඈත්වීම. තේරුණා නේද? වස්තුවක සරල රේඛීය ඈත්වීමක් වෙනවා නම් ලක්ෂ දෙකක් අතර අපි සලකනවා ඒක විස්ථාපනය. ඒතර විස්ථාපනය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් ඔබ ලියන්න ඕන. මේ වචන ලියාගත්තට කමක් නැහැ පුතේ. එහෙනම් ස්පේස් කියලා අපි ගන්නේ ලක්ෂ දෙකක් අතර තියෙන වෙනස. ඒක බොහොම කෙටි දිගක්. ඒක නිශ්චිත දිශාවකට තියෙන මිනුමක්. ඒක සරල රේඛීය ඈත්වීමක්. ඒ දිශාව අපිට කතා කරන්න පුළුවන් වස්තුව යන්නේ මෙතන ඉඳලා මේ දිශාවට නම් අපි කියනවා x සිට y දිශාවට. චලනය සිදු වෙන්නේ x සිට y දිශාවට. දිශාවක් තියෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් මෙතනින් අපි මෙහෙම ඇඳොත් මේ විදිහට උතුරු දිශාව අපි මොහොම ඇඳලා උතුර පෙන්නලා නෝත් එක පෙන්නලා මේ අංශක ගානින් අපිට කියත හැකි මෙන්න මෙතන තියෙන අංශක ගාන. එතන ඉඳලා කොච්චර කෝණකින්ද මෙයා යන්නේ. අපි තුමු උතුර මේ පැත්ත කියලා පුතේ. උතුර මෙහි කියලා හිතන්න මේ සර් අත දික් කරගෙන ඉන්න පැත්ත කියලා හිතන්නකෝ. හැබැයි යන්නේ සර් උතුරු පැත්තට නෙමෙයි. එයා යන්නේ එතන ඉඳගෙන අංශක 90යි 100යි අංශක 120ක්. අංශක 120ක් කොයි පැත්තටද? අංශක 120ක් මේ පැත්ත කියන්නේ නැගෙනහිර පැත්තට සලකලා. හරිනේ? නැගෙනහිර පැත්තට සලකලා. එතකොට උතුරේ ඉඳලා අංශක 120ක් නැගෙනහිර පැත්තට. එතකොට මේ පැත්ත නැගෙනහිර නම් මේ පෙන්නන උතුරු දිශාවේ ඉඳගෙන නැගෙනහිර පැත්තට හැරීගෙන යනකොට ඔන්නාව පුතේ හරියටම අංශක 90ක්. මෙහෙම ගියා නම් එතන තියෙන්නේ අංශක 90කින් හදාගත්තු දිශාවක්. ඒ කියන්නේ නැගෙනහිරනේ. 90කින් කියන්නේ නැගෙනහිර. හැබැයි යා යන්නේ එහෙට නෙමෙයිලු. උතුරේ ඉඳගෙන අංශක 90යි 120ක් විතර වෙනකම්. එහෙනම් මේ අත මෙහිම ඉඳලා මෙහෙම හැරිලා 90යි 110යි 120යි 130යි. ආන් මේ පැත්තට යනවලු. මේ පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි. එහෙනම් මෙතන තියෙන කෝණයෙන් කියන්නත් පුළුවන් අංශක 120. අංශක 120. තේරුණානේ පුතේ? අංශක 120ක්. ඒ අංශක 120 කියන එක අපිට වැදගත් අපහැදිලිද මන්ද නේ පුතේ? මේක මකලා අඳිමුකෝ. මෙන්න මේ විදියට.
මම පැහැදිලි වෙන්න මෙතන කෝණය අංශක 120යි. හරිද? අංශක 120යි. ඔතකොට ඔබ තීරණය කරන්න අංශක 120ක කෝණයක බලපෑමක් එක්ක මේ වස්තුව මෙහෙම චලනය වෙද්දී එතකොට මේ දිශාවේ නෙමෙයි පුතේ යන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ හිතලා තමයි ඔය කිව්වේ. එතකොට අපිට දිශාවක් කියන්න පුළුවන්. තේරෙනව නේද? දිශාවක් තියෙනවා. මෙයාට දිශාවක් නැහැනේ. දුර මනිනවා කියන්නේ පුතේ මෙතන ඉඳගෙන ඔහොම යනකොට දිශාව බලන්නකො මේ තුඩත් එක්ක ඔන්න තියෙන තුඩ. ඊට පස්සේ බලන්න තුඩ වෙනස් වුණා ඉහළට. ඊට පස්සේ තුඩ ආපහු හැරුණා. තුඩ පල්ලෙහා පැත්තට හැරෙනවා. තවත් පල්ලෙහා පැත්තට හැරෙනවා. ඊට පස්සේ ආයි උඩට හැරෙනවා. දිශාව නිශ්චිත නැහැ. දිශාව නිශ්චිත නැතුව වෙනස් වෙවි තමයි මේ කියන්නේ. ඒ නිසා දුර කියන්නේ නිශ්චිත දිශාවක් නැති මිනුමක්, නිශ්චිත දිශාවක් ඇති මිනුමක්. විශාලත්වයක් ඇති නමුත් නිශ්චිත දිශාවක් නැත. විශාලත්වයක් ඇති නමුත් නිශ්චිත දිශාවක් ද ඇත. විශාලත්වයක් හා නිශ්චිත දිශාවක් ද ඇත. විශාලත්වයක් ඇති නමුත් නිශ්චිත දිශාවක් නැත. ඒ නිසා අපිට මේ දුර සහ විස්ථාපනය හඳුන්වන්න පුළුවන් වගුවක. එතකොට මේ වගුවේ මේ තොරතුරු හඳුන්වන්න නම් අපි ඉස්සල්ලාම මේ තොරතුරු ටික අපි ස්ක්‍රීන්ෂොට් එකක දාගමු. මේකේ අර තොරතුරු ටික ඉස්සල්ලා ඔයගොල්ලෝ රචනය කරන්න ඕනි. ඒකේ මේ ප්‍රශ්නාර්ථ තියපු තැන් වලට ඔයගොල්ලෝ පුංචි උත්තර ටිකක් ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් හැඳින්වීම් ටික මේ ඒවට හදා ගන්න ඕනි. මේ කියන එක් චලිතයේ ආකාර චලිතයේ රටාව වලට පුංචි උදාහරණ ටිකක් මතක් කරලා ඒවා ලියා ගන්න ඕනි. උදාහරණ මාතෘකාව ලිව්ව උදාහරණ ලිව්ව මාතෘකාව ලිව්ව උදාහරණ ලිව්ව මාතෘකාව ලියලා මේ අය රටාව ලියලා ඒකට උදාහරණ දෙක තුනක් පහලින් ලියන්න. දැන් ඒවක් සර් කිව්වා. දැන් සර් කියපු දේවල් වලදී ඒක ඔබට පුළුවන් සංවිධානාත්මකව පිළිතුරු ලියනකොට ඒ තොරතුරු ඇතුළත් කරන්න. තේරුණානේ? පිළිතුරු ලියනවා කියලා ඔබට පේපර් එකක් වෙනම හම්බ වෙනවා. ඊට අමතරව මේ තොරතුරු රචනය කරනකොට ඒ කියපු සාකච්ඡා කරපු ඒවත් කල්පනා කරලා ඒකවත් දාගන්න. එතකොට පේපර් එකේ තියෙන ඒවත් ලියන්න ඕනේ, ඒවට උත්තර ලියන්නත් ඕනේ, ඒවා තියෙන ප්‍රශ්න වලට. ඊට අමතරව සර් දෙන මේ ගැලීම් සටහන උගන්වන වෙලාවේ සාකච්ඡා කරන වීඩියෝවේ ඒකේ තොරතුරු ටික දාගන්නත් ඕනේ. එතකොට සෑහෙන තොරතුරු ප්‍රමාණයක් ඔබට එනවා අතට. තේරුණානේ? ඊට පස්සේ ඔබ අච්චුපත කියවන්නත් ඕනේ. අච්චුපතේ තියෙන තොරතුරු වලින් ඔබ යම්කිසි ප්‍රශ්න හැදීම උත්තර ලියීම ඒවා කරන්නත් ඕනේ. ඒකේ තියෙන සංකල්ප අවබෝධයට වැඩ කරගන්නත් ඕනේ. සෑහෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ වැඩ ප්‍රමාණයේ පැත්තකට යන්න උඩ යන්න මම ලොකු පේපර් එකක් හදලා දුන්නොත් මේ ඕගොල්ලන්ට එපා වෙනවා වැඩි. අපි ඉතින් එහෙම කරන්නේ නැහැ. එහෙම සර් ගුරුවරයෙක් නෙමෙයි. ඔබ ඒ නිසා විශේෂ අවධානයක් තියාගන්න මේකට. මේවා ලේසි අමාරු ඒවා නෙමෙයි. එහෙනම් පුතේ මෙතන දිශාව තියෙන්නේ කොයි එකටද? මෙන්න මේකේ දිශාව. මේ දෙකට අපි කියනවා මේ තියෙන්නේ D. ඩිස්ටන්ස් එක මේ තියෙන්නේ. D කියලා පාවිච්චි කරන ඩිස්ටන්ස් කියලා පාවිච්චි කරන්නේ දුර. එහෙනම් මේ තියෙන දුර මිනුමක් වස්තුව ගිහින් තියෙන්නේ මේ පැත්තට. මෙහෙම පටන් අරන් ඕම ගිහිල්ලා මෙතනට ළඟා වෙනවා. තේරුණා නේද? විශාලත්වයක් ඇති නමුත් නිශ්චිත දිශාවක් නැත. එහෙම මිනුමක් තමයි දුර කියලා කියන්නේ. හැබැයි x වල ඉඳලා y දෙසට බලනකොට x වල ඉඳලා y දිශාවට යොමු වෙනකොට චලනය වෙනකොට එහෙම නැත්නම් ගුවන් යානයකින් කෙලින් මෙතනට යනකොට හැරෙන්නේ නැතුව අපි එතන කියනවා ඒකේ තියෙන්නේ මතක තියාගන්න s. මොකද්ද පුතේ විස්ථාපනයේ තියෙන්නේ? නිශ්චිත දිශාවක් විශාලත්වයක් හා නිශ්චිත දිශාවක් ඇති ලක්ෂ දෙකක් අතර කෙටිතම පරතරය නැත්නම් සරල වස්තුවක සරල රේඛීය ඈත්වීම විස්ථාපනය නම් වේ. සරල රේඛීය ඈත්වීම විස්ථාපනය නම් වේ. මේ දෙකේ තියෙන වෙනසත් එක්ක අපිට කතා කරන්න පුළුවන් එක්කෙනෙක් දෛශිකයි එක්කෙනෙක් අදීශයි. කවුද පුතේ දෛශික? දෛශිකයක් කියන්නේ අර කරුණු දෙක තියෙන්න ඕනේ. දෛශික කියන එකට මෙන්න මේ තොරතුරු දෙකට මේ තොරතුරු දෛශිකද කියලා බලන්න. දෛශික අදීශ බව. ඒකට තියෙනවා විශේෂ තොරතුරු දෙකක්. ඒ තොරතුරු දෙක තමයි එකක් අපි ගන්නවා විශාලත්වය. විශාලත්වය. දෙවෙනි එක අපි ගන්නවා පුතේ දෙවෙනි කරුණ තමයි නිශ්චිත දිශා. නිකන් දිශාව නෙමෙයි නිශ්චිත දිශාව. නිශ්චිත දිශාවක් තියෙනවා. එතකොට දෛශික රාශියක් කියලා කතා කරන්න නම්
මේ ඕනම අපි ඉගෙන ගන්න මිනුමකට අදාළ රාශියකට අදාළ මිනුම් තොරතුරු විශාලත්වයක් හා දෛශික රාශිය කියන දෙකම තියෙනවා නම් දෛශිකයි. මේ තොරතුරු දෙක හරිද? මේ තොරතුරු දෙකම තියෙනවා නම් දෛශිකයි. තොරතුරු දෙකම තියෙනවා නම් දෛශිකයි. හැබැයි අදීශ කියලා කියන්නේ විශාලත්වය තියෙනවා නිශ්චිත දිශාව නැහැ. ආන් එහෙනම් අදීශයක්. එහෙම ගත්තොත් දුර කියන එකට විශාලත්වයේ තිබුණාට නිශ්චිත දිශාව නැහැ අදීශයක්. මේ සංකේත දෙක දාගන්න. මෙතන දාගත හැනි විශාලත්වය ඇත නිශ්චිත දිශාව නැත. හරිද? එතකොට මේ විදිහට දාගත හැකි. විශාලත්වයේ ඇත නැත. මේකට සංකේත දෙකක් නේ පුතේ තියෙන්නේ. ඇත නැත ඇත නැත. හරිනේ? එතකොට ඔබ මේකෙන් ගන්න ඉතින්. එතකොට මේකේ දාලා තියෙන හරි දෙකම වැටුණා කියන්නේ ඇත ඇත. මේකනේ. දෛශික රාශිය. එහෙනම් මේකට තියෙන එක හරි දෙකම තියෙනවා. ඊළඟට පළවෙනි එකේ තියෙන්නේ පළවෙනි එක හරියක් දෙවෙනි එක කතිරයක්. පළවෙනි එක හරිලු දෙවෙනි එක කතිරෙලු. වැරදි. ඒ කියන්නේ විශ්චිත දිශාව නැහැ. ඒක එහෙනම් අදීශයක්. ඒ නිසා මේ තියෙන්නේ දුර කියන්නේ අදීශ රාශියක්, විස්ථාපනය කියන්නේ දෛශිකයක්. මෙයාව අදීශ රාශිය වේ. දුර අදීශ රාශිය වේ. මෙයාව පුතේ විස්ථාපනය. ඒකට තියෙනවනේ දෛශික රාශිය කියන්නේ ලක්ෂණ දෙකම තියෙනවනේ පුතේ. දෛශික රාශිය වේ. දෛශික රාශිය වේ. ඔන්න ඔබට තේරෙනවා දැන් මේක මේ මහා ලොකු කතන්දරයක් නෙමෙයි. මේක බැලුවාම දැන් ඔන්න කුණු ගොඩ වගේ කියලා රෙම් මේ කියලා පැටලෙනවා වගේ කියලා බලන්න එපා. ඉස්සෙල්ලා මෙතන බලන්න පුතේ. මේ ටික බලලා ඉවර කරන්න. ඒකේ යටට මේ ටික දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. අරගෙන ඔක්කොම දැන් මේපා පොඩ්ඩක් ඉන්න මං ඉන්නවනේ පුතේ. ඔක්කොම ටික ගන්න. අරගෙන ඉවරලා ස්ක්‍රීන්ෂොට් එක දාගත්තාන් පස්සේ ඔබ පොතක ලියන්න එපයි. පොතේ සම්පූර්ණ පිටුවක හරස් අතර දාලා මේක ලියන්න. පොත හරස් අතර අරගෙන මේක ලියන්න ඕන. ලියනකොට මේ තොරතුරු ටික ඉස්සල්ලා ලියන්න තේරෙනව නේද? ස්ක්‍රීන්ෂොට් එකකින් ගත්තපු මේ තොරතුරු ඒකට යටට ගන්න. එතකොට පොත හරස් කරන්න ඕන නැති වෙයි. ඔබට මේ තොරතුරු ටික මේකට යටට දාගන්න නිසා මෙහෙම පොත දිගු අතට අරගෙන ඔබට ෂෝක් එකට පිටුවක දාගන්න පුළුවන්. මේ තොරතුරු පිටුවක දාගන්න පුළුවන්. ඔබට දුර කියන මාර්ගය පෙන්නලා දුර කියන එක පෙන්නලා අඳින්නත් පුළුවන්. විස්ථාපනය කියන එක පෙන්නලා අඳින්නත් පුළුවන්. දුර කියන එකට නිශ්චිත දිශාවක් නැහැ කියලා හිතන්නත් පුළුවන්. ඊළඟට දෛශික රාශියක් වන විස්ථාපනයට නිශ්චිත දිශාවක් තියෙනවා කියන පදනම යටතේ අපිට දිශාව ප්‍රකාශ කරන්න පුළුවන් කෝණය උතුරු දිශාව. ඒ කියන්නේ north pole උතුරු දිශාවත් එක්ක අපිට පුළුවන් මේ දිශාව ගැන කතා කරන්න. උත්තර ධ්‍රවයේ තියෙන උත්තර ධ්‍රවය අපි කතා කරන උතුරු දිශාව උතුරත් එක්ක අපිට පුළුවන් මේ කියන කතන්දරේ මේ දිශාව කතා කරන්න. පැහැදිලි පුතේ කියන දේ. එතකොට උතුරු දිශාවත් එක්ක කොච්චර කෝණකින් හැරෙනවද විස්ථාපනයක් වෙනවද ඒකේ දිශාව කියන්න පුළුවන්. එහෙම නැත්නම් x සිට y දෙසට කියලා මේ ඊතලයේ තියෙන පැත්තට x සිට y දෙසට කියලා අපිට දිශාව ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්න සුපිරි ප්‍රධාන සහ අනු දිශා ටික තියෙනවා. උපාලි ඊළඟ නැවට ගිහින් ධම්මිනි දිද බලාවරෙන් කියලා ඒකට ගැළපෙන මානයක් දාගන්න පුළුවන් නම් දිශාවක් විදිහට ඒකෙන් කියන්නත් පුළුවන්. දැන් මේක කියන්න බෑ පුතේ. උපාලි ඊළඟ නැවට ගිහින් ගිනිකොළ කියලා කියන්න බෑ. හේතුව මෙතන 90 වෙන් වුණාන් පස්සේ 90ත් එක්ක මෙතනට එන්න ඕනේ තව 45ක් 135ක් ආව නම් හරි. 135 කියන්නේ මේ කෝණේ තව වැඩි වුණා නම් තමයි අපි ඔය කතා කරන ගිනිකොණ වෙන්නේ. මේක ගිනිකොණ කියලා ගන්න බැරි නිසා අපි මේ කෝණෙන් හෝ දිශාවෙන් කියන්න පුළුවන්. right. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ ඔයගොල්ලෝ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. වෙලා ගන්න එපා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තත් පුතේ අපිට පුළුවන් දැන් මේකේ තියෙන කොටස් මකලා අයින් කරමු. ඊළඟට මේකේ තියෙන කොටස් වලින් අපි බලමු අපිට මොනවද ගන්න පුළුවන්. මම මෙතන අයින් කරනවා පුතේ මේ මාතෘකාවේ තියෙන මෙන්න මේ තොරතුරු ටික සරල රේඛීය චලිතයේ මේ මූලික වර්ගීකරණයක් කරානේ ඒ ටික අපි මකලා අයින් කරගන්නවා. මේක ඔබෙන් අහන්න පුළුවන් තොරතුරක් තමයි. මේක අහන්න පුළුවන් තොරතුරක් තමයි පුතේ මේ මූලික මිනුම් දෙකක් විදිහට අපි ගත්තපු එක මිනුමක් තමයි
පළවෙනි මුණම තමයි දුර සහ විස්ථාපනය. දුර සහ විස්ථාපනය. දුර කියන්නේ මොකක්ද? ඊළඟට විස්ථාපනය කියන්නේ මොකක්ද? වෙනසක් අහන්න පුළුවන් විභාගෙදී. වෙනස්කම් වෙනස. වෙනස. මොකක්ද කියලා අහන්න පුළුවන් දුර සහ විස්ථාපනයේ වෙනස. හරිනේ? දැන් මේ විදිහ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපිට ටක් ගාලා උත්තරය ලියා ගන්න වැදගත් නේද? මේකේ රූප ටික යන ගත්තා නම් ඉස්සෙල්ලා. දුර කියන එක අඳින්න බැරිද පුතේ? අපි ලක්ෂ දෙකක් ගමුකෝ. ඒ ලක්ෂ දෙක අපි ඉස්සෙල්ලා තෝරගත්තු ලක්ෂ දෙකම xy කියලා ගමු. x සහ y. මේන තියෙන පුතේ දුර. ওই ලක්ෂ දෙකම ඒ විදිහටම අපි තියා ගන්නවා. ඔන්න x සහ y. මේ ලක්ෂ දෙකම තමයි. විස්ථාපනය නම් මෙහෙම ගන්නට වෙයි. යන්නේ කොහෙටද? x වල ඉඳලා y වලට. එන මේක යන්නේ කොහෙටද? x වල ඉඳලා y වලට. x වල ඉඳලා y වලට යනකොට මේ කියන තොරතුරු දෙක දුර සහ විස්ථාපනය කියන එක වස්තුවක් ගෙවා යන මගක දිගක් නෙමෙයි. වස්තුවක් ගෙවා යන මගක දිගක්, වස්තුවක් ගෙවා යන මගක දිගක්. එකක සරල රේඛීය ඈත්වීමක් වෙන්නේ. මම උඩට පෙන්නුවා. චෝක් කෑලි දෙකක් අරගෙන අපිට පෙන්වන්න පුළුවන්. මේ චෝක් කෑලි දෙක හරියටම අපි ඔහොම තියාගෙන ගත්තොත් අපිට පේනවා මේ චෝක් කෑලි දෙක මෙහෙම ඈත් වුණා මේ රේඛාව දිග ඔබට පේනවා සරල රේඛීය ඈත්වීමක් වෙන ස්පේස් එකක් තියන්නේ. මේක එහෙම එකක් නෙමෙයිනේ. මේක ඔබට පේනවා සරල රේඛීය ඈත්වීමක් නෙමෙයි. ඔය වෙනස් වෙනවා. ඔය වෙනස් වෙනවා. ඈත් වෙන්නේ දිශාව වෙනස් වෙන විදියට නෙමෙයි. ඈත් වෙන්නේ දිශාව නිශ්චිත වන විදියට නෙමෙයි. මේකේ දිශාව නිශ්චිතව පවතිනවා. මේකේ දිශාව වෙනස් වෙමින් ඈත් වෙනවා. ඒ නිසා මේක මතක තියාගන්න. මෙතන තියෙන්නේ දුර, මෙතන තියෙන්නේ. ඒ නිසා අපි කියනවා නිශ්චිත දිශාවක් නැත, නිශ්චිත දිශාවක් ඇත. ලක්ෂ දෙකක් අතර කෙටිම දිග නොවේ. ලක්ෂ දෙක අතර කෙටිම දිග නොවේ. කෙටිම දිග මම එක පැත්තක් ලියන්න නේ පුතේ. අනිත් පැත්ත ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න. මේ පැත්ත ලියන්න ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එක දාගත්තාන් පස්සේ පළවෙනි එක ලක්ෂ දෙක අතර නිශ්චිත දිශා මේ පළවෙනි එක නැත. එහෙනම් මේකට මොකක්ද දෙන්න ඕනි? නිශ්චිත දිශාවක් ඇත. ඊළඟ එක කෙටිතම දිගක් නොවේ. එහෙම නෑ නේ පුතේ. දැන් මෙතන ඉඳලා මෙතනට යන්න ගියපුවාම x වලින් y වලට යන්න ගියපුවාම මෙහෙන් යනකොට දුර වැඩිනේ. මේක ගණන් කරගෙන හොයාගෙන ගියොත් මෙතනට වඩා මෙතන දිග වැඩි. ඔයගොල්ලෝ බලන්න වරුද කියලා ලක්ෂ දෙකක් අරගෙන ওই විදිහට ඇඳලා ඒක උඩ නූල් කෑල්ලක් තියලා මෙතනයි සම්බන්ධ කරලා නූලක් ඇදලා නූල දිග හොයාගන්න. මේ දිගට තියලා ඉවලා නූලක් ගන්න. බලන්න මේ නූල් කෑලි දෙක වෙන වෙනම අරගෙන දිග කෝකද කියලා. මේක වැඩි. මේක වැඩි. අපි යන්න යනවා නම් කැමති වෙන්නේ පුතේ අපි මේ මිදේ මාර්ගයක යන්න කැමති නෑනේ. ෂෝට් කට් එකක් තමයි තෝරගන්නේ. මේක නිකන් කෙටිතම දිගක්. කෙටිතම දිගක් නොවේ. කෙටිතම දිගක් නොවේ. මේක කෙටිතම දිගක් වෙයි. අපිට ඒව ලියන්න පුළුවන්. මේවා ඔයගොල්ලෝ ලියන්න. හරිනේ. ඊළඟට ගත වෙන කාලය එකම ශීඝ්‍රතාවයක් තියාගෙන ගියොත් මේක යන්නෙත් මේ විදිහට. මේක දුර ගෙවාගෙන යන්නෙත් මේ විදිහට හිතන්න. මෙහෙම ගෙවාගෙන යනවා. ඔය ගන්නට ඔහොම. ඕනවට පාවට වගේ ඇවිද. ඊළඟට විස්ථාපනය කියන රේඛීය මඟ ඔස්සේ යන්නේ කොහොමද? යන්නේ? ඒක යන්නෙත් ඒ විදිහට. එකක වංගු දම යනවා. අනිත් එකේ ඒ විදිහට රේඛාවක යනවා. ඉක්මනින් වැඩි අවසන් වෙන්නේ කොයි එකේද? එකම ශීඝ්‍රතාවයක වැඩි කාලයක් ගනි, අඩු කාලයක් ගනි. අපි එකම ශීඝ්‍රතාවයක් තියාගන්නවා කියන්නේ ඒකාකාර ශීඝ්‍රතාවයක. ඒකාකාර ශීඝ්‍රතාවකදී වැඩි කාලයක් ගනී. හැබැයි මේකට එම ශීඝ්‍රතාවයෙන් මෙතන ඉඳලා එතනට යන්න ගියොත් අඩු කාලයකින් මෙතනට එනවා. අපි පුජ්‍යලය දෙන්නේ කියවුවා කියන්නකො මෙතන ඉඳලා ඒ පාර්ට් ටයිම් මෙතන ඉඳලා මෙහෙම යන්නයි. මේකේ මෙතන මේ තියෙන මාර්ග දෙක ඔස්සේ අපි ඇත්තටම මිනිස්සෙක් අපි යවුවනම් පුතේ එකම වේගයෙන් යන්න කියලා ඒගොල්ලන්ට වේගය හුරු කරලා ඒ වේගයට යවුවනම් එහෙම මෙයා යන වේගෙටම නම් එයත් යන්නේ
රේඛීය මගෙහි යන එක්කෙනා ඉක්මනින් යනවා. දිග අඩු නිසා මාර්ගයේ මෙයාට එන්න වෙන්නේ නැහැ. ඊට පහුවෙලා තමයි ආයේ. ඒ නිසා අන්න ඒකාකාර ශීඝ්‍රතාවයකදී වැඩි කාලයක් ගනි. මේකේ වැඩි නෙමෙයි අඩු කාලයක් ගන්න. අඩු කාලයකින් ගමන අවසන් කරන්න පුළුවන්. ෂෝට් කට් එක කියන්නේ ඒකයි. හරිනේ. ඊට පස්සේ ඔබෙන් අහන්න පුළුවන් මේ තියෙන වෙනස්කම් එක්ක ඒ වෙනස්කම් එක්ක ඔබෙන් අහන්න පුළුවන් හැඳින්වීම. හැඳින්වීම. මොකද්ද මේ පැත්තට තියෙන හැඳින්වීම? මේ පැත්තට මොකද්ද හඳුන්වන්නේ? දුර යනු කුමක්ද? විස්ථාපනය යනු කුමක්ද? දුර කියන්නේ මොකද්ද? විස්ථාපනය කියන්නේ මොකද්ද? හැඳින්වීම ඒකක ඒව දැනගෙන ඉන්න ඕනේ පුතේ. එතකොට හඳුන්වන්න ගියොත් හොතර මතක තියාගන්න දුර හඳුන්වන්නේ කොහොමද? වස්තුවක් මෙතන ඉඳලා තියෙන්නේ. වස්තුවක් නේ. රේඛීය නොවන මගක ගෙවා යන දිග. රේඛීය නොවන මගක් ඒක. ගෙවා යන දිග අපි සලකනවා දුර කියලා සලකනවා. රේඛීය නොවන කියන්නේ නිශ්චිත දිශාවක් නැහැ කියන එක. එනිසා අපි ආව දෛශික කියන්නේ නැහැ. එයා අදීශ කියලා කියන්නේ. එතකොට රේඛීය නොවන මගක වස්තුවක් ගෙවා යන ගමන් මගක දිග දුර නම් වේ. මේකේ වස්තුවක් ගෙවා යන ගමන් මගක සරල රේඛීය ඈත්වීම. තෙන් වස්තුවක් ගෙවා යන මගෙහි සරල රේඛීය ඈත්වීම මගක ගෙවා යන මගෙහි සරල රේඛීය ඈත්වීම විස්ථාපනය නම් වේ. ඒකට දිශාවක් තියෙනවා දෛශික රාශියක් විදිහට කියන. ඒ නිසා මතක තියාගන්න මේ පැත්ත අදීශ රාශියක් අදීශ රාශියකි. එහෙනම් අර පැත්තේ දිශාව තියෙන නිසා දෛශික රාශියකි. එතකොට ඔබට තේරෙනවා මේ විදිහට අපිට තොරතුරු ග්‍රහණය කරගන්න පුළුවන් මේ කියන කොටසේ අතිශය වැදගත්. දුර සහ විස්ථාපනය අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. දුර සහ විස්ථාපනය හරියටම දැනගෙන ඉන්න ඕනේ. හරිනේ. මම මේ පැත්ත මකනවා පුතේ දැන්. දෛශික අදීශ බව කියන්න පුළුවන්. විශාලත්වයේ පිළිබඳ තොරතුරු කියන්න පුළුවන්. හැඳින්වීම් දාන්න පුළුවන්. ඒ අතර වෙනස්කම් අපිට කතා කරන්න පුළුවන්. මේ තොරතුරු ටික. හරිනේ. දැන් ඕකෙන් ඔබට බැරිද පුංචි පරීක්ෂණ ටිකක් කරලා බලන්න පුතේ මේ දුර ගෙවා යාම සහ විස්ථාපනය පිළිබඳව යම් තොරතුරු අපිට ග්‍රහණය කරගන්න යම් පොඩි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. පුංචි ක්‍රියාකාරකම්. හරි. පුංචි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ පුංචි ක්‍රියාකාරකම් අතර අපි හරියටම දැනගන්න ඕනි ඒකෙදි කාලයත් එක්ක මේ මිනුම් කොහොමද වෙනස් වෙන්නේ? දුර හා විස්ථාපනය කාලයට අනුරූපීව වෙනස් වන ආකාරය වෙනස් වීම. කාලයට අනුරූපීව වෙනස් වීම. දුර හා විස්ථාපනය කාලයට අනුරූපීව වෙනස් වීම. අපි ටික පාඩම ඇතුළට යනවා. දුර හා විස්ථාපනය කාලයට අනුරූපීව වෙනස් වීම. හරිනේ? දුර හා විස්ථාපනය. දුර හා විස්ථාපනය කාලයට අනුරූපීව කාලයට t simple t අනුරූපීව වෙනස් වීම. මේක කොහොමද වෙන්නේ? කාලයට අනුරූපීව කොහොමද වෙනස් වෙන්නේ? හරිනේ? කාලයට අනුරූපව වෙනස් වෙන විදිය. ඒ වෙනස් වීමත් එක්ක අපි විශේෂ මාතෘකාවක් සාකච්ඡා කරනවා. එකක් විස්ථාපනය සහ දුර පිළිබඳ අදහසකුයි තේරෙනව නේද? තොරතුරු ටිකකුයි ශීඝ්‍රතාවයි. මිනුම් පිළිබඳ අදහසක් අපි ගන්න ඕනි. මිනුම් හඳුනා ගැනීම ඒක කරන්න ඕනි. දෙවෙනි කාරණාව තමයි අනිත් පැත්තට අපි හිතමු ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාව කොහොමද අපි හොයාගන්නේ? එකක් එනවා දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය, අනිත් එක එනවා විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකට මිනුම් ටික හරියටම දැනගෙන ඉන්න ඕනි. පළවෙනි මිනුම තමයි පුතේ. හරිද? පුංචි උදාහරණයක් ගන්න. අපි රේඛීය චලිත ගමු. මේකට ලේසියෙම ගත්තාම කෙනෙක් මෙන්න මේ රේඛාවේ ඉඳලා මෙන්න මෙතන ඉඳලා හරිද පුතේ මෙතන ඉඳලා ඒ පටන් ගන්න මේ රේඛාවට අපි දාමු බිඳුවේ රේඛාව.
අපි එහෙම නිකන් මේ සර්ගේ එකක් නිකන් සර් අදහසක් දානවා. බිඳුවේ රේඛාව. ඒකෙන් මෙතන ඉඳලා කෙනෙක් එයා ඇවිදගෙන යනවා පුතේ මෙන්න මෙහෙම ගිහිල්ලා රේඛීයව ගිහිල්ලා මෙතන නතර වෙනවා. හරිද? ඔන්න ඔහොම ගිහිල්ලා මෙතන නතර වෙනවා. මේ පැත්තට ගියේ. එතකොට යන්න පටන් ගත්ත එක ඔහේ ඉඳලාද බිඳුවේ ඉඳලා. නැත්තම් ඕ කියලා ගන්නකො ඕ කියලා ගන්නකො. බිඳුව නෙමෙයි ඕ. එතකොට ඕ වල ඉඳලා චලනය වෙන්න පටන් ගත්තා. හරි? ඒ චලනය වෙන්න පටන් අරගෙන ඉවර වෙච්ච තැන අපි හිතමු එතන තියෙනවා x කියලා ලක්ෂයක්. x කියලා ලක්ෂයක්. එතකොට O සිට O වල ඉඳලා x වලට ගියා. පටන් ගත්තේ O වලින්. ඊළඟට එතකොට මේ දුර අපිට කෝදුවකින් මැනගෙන ගියා නම් අපි හොයන්නේ දුරද විස්ථාපනයද? දුරද විස්ථාපනය. එතකොට මේක මැනගෙන මෙහෙම මැනගෙන යනවනේ පුතේ මීටර කෝදුවේ. ගිහිල්ලා අපිට පුළුවන් මීටර මෙච්චරයි කියලා හොයන්න. එතකොට මේ මනින්නේ අපි රේඛීයවනේ. එහෙනම් මේක අපි කතා කරන්නේ මේ අතර මෙන්න මේ අතර මිනුමක් අපි ගන්නවා නම් හරිද? මේ අතර මිනුමක් ගන්නවා නම් අපි මේ මිනුමට කියනවා විස්ථාපනය. මේ අතර මිනුම විස්ථාපනය. මේ අතර මිනුම විස්ථාපනය. රේඛීයයිනේ. එතකොට මෙතන එක්කෙනා සරල රේඛීයව මීටර මෙච්චර ඈත් වුණා විස්ථාපනය මෙච්චරයි කියලා කියත හැකියි. ඊළඟට ඔයගොල්ලෝ හිතන්නකෝ පුතේ මෙන්න මේ වස්තුව මේ විදිහේ වස්තුවක් මෙතන O වල ඉඳලා එයා යනවා මෙන්න මෙහෙම. ගිහිල්ලා එතනින් නතර වෙන්නේ නැතුව ආපසු හැරී එනවා මෙන්න මෙහෙම මෙතනට එනකම්. ඔන්න භාගයක් ආව කියලා හිතමු. ඔන්න උතන්ට ඇවිල්ලා නතර වෙනවා. ගියා ආවා. ගියේ කොහෙටද x වෙත? ඇවිල්ලා නතර වෙන්නේ අතරමැද්දේ තැනක. ගිහිල්ලා ආපහු ඇවිල්ලා නතර වෙනවා. දැන් මේ විදිය වෙලාවකදී ඔබ තීරණය කරන දැන් මොකද වෙලා තියෙන්නේ? විස්ථාපනය. පිහිටීම මොකද වුනේ? කලින්ට වඩා පිහිටීම දැන් මොකද වුනේ? පිහිටීම වැඩි වුණාද? පිහිටීමේ වෙනස් වීම පිහිටීමේ වෙනස වැඩි වුණාද? පිහිටීමේ වෙනස අඩු වුණාද? ඔබ තීරණය කරන්න. ඇවිල්ලා නතර වෙන ලක්ෂ්‍ය අපි හිතමු A. O වලින් x වලට ගිහින් A වලින් නතර වෙනවා. මෙතන තමයි පොයින්ට් එක නතර වෙන්නේ. දැන් මම ඕක ඔබට පෙන්නුවොත් මම පටන් ගන්නෙ හරියටම මෙන්න මේ රේඛාවේ ඉඳලා කියලා හිතන්න. මම ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගියපුවාම ඕගොල්ලන්ට පුළුවන් මීටර කෝදුවෙන් මනින්න. ඔන්න ඇවිදගෙන ගියාම. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ සර් පේන විදියට කොච්චර දුරක් ආවද කියලා මනින්න පුළුවන්. ඊළඟ එක බලන්නකෝ පොතේ. එතකොට සරල රේඛීය ඈත්වීම. සරල රේඛීය ඈත්වීම මනින්න පුළුවන්. විස්ථාපනය මනින්න පුළුවන්. ඊළඟ එක එතන ඉඳන් මම ආයෙ පටන් ගන්නවා. මෙහෙම ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා එතන නතර වෙන්නේ නැතුව ආයෙ ආපස්සට ඇවිල්ලා අතරමැද්දේ නතර වුණා නම් මගේ දැන් වෙනස කොච්චරද? දැන් ඉන්න තැනයි මුලින් හිටපු තැනයි ගන්නකො. මුලින් හිටියේ මෙතන. දැන් ඉන්නේ මෙතන. එහෙනම් මෙතනයි එතනයි අතර තමයි පුතේ තියෙන්නේ. විස්ථාපනයේ කලින් තරම් නැහැ. ඊට වඩා අඩු වගයක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ මුලින් ගිහපු පැත්තට. ඒක තියෙන්නේ මෙන්න මේ මුලින් ගිහපු පැත්තට. මේ පැත්තටම අගයක් තමයි මේ තියෙන්නේ. විස්ථාපනය මෙන්න තියෙනවා මේකේ. S. විස්ථාපනය කියන්නේ S නේ පුතේ. මෙන්න S. හරිද? මේකේ මෙන්න තියෙනවා පුතේ විස්ථාපනය. මේ ටික විතරයි විස්ථාපනය කියලා ගන්න පුළුවන් S. එහෙනම් ඒකෙත් විස්ථාපනයක් තියෙනවා. විස්ථාපනය අපි සලකන්නේ මුලින්ම ගිහිපු දිශාවට ධන අගයක් විදියට හිතනවා. ආපසු දිශාවට ගියොතින් පටන් ගත්ත තැනින් ආපසු දිශාවට ගියොතින් ප්‍රතිවිරුද්ධ දිශාව කියන එක හංගවන්න ඍණ ලකුණක් අපි දාගන්න. තාමත් තියෙන්නේ ධන අගයක්. විස්ථාපනීය ධන අගයක්. මේ පැත්තේනේ. තාම මෙතනනේ ආයිනේ. ඊළඟ එක බලන්නකෝ සර් අන්දින ඊළඟ එක. ඔන්න යනවා වස්තුවක් දැන් මෙතන ඉඳලා යනවා ගිහිල්ලා මෙයා ආපසු හැරී එනවා. ආපසු හැරී ඇවිල්ලා කලින් වගේ අතරමැද නතර වෙන්නේ නැතුව පටන් ගත්තු තැනටම ඇවිල්ලා නතර වෙනවා. මෙතනට ඇවිල්ලා නතර වුණේ. එහෙනම් ඕත් එක්ක x දක්වා ගිහිල්ලා පටන් ගත්තු ලක්ෂයේ වෙතම ඇවිත් තිනවා. ඒ තියෙන්නේ සමපාත වෙන්නේ O සහ A.
ඕ සහ ඒ එකම තැනක තියෙන. ගියා ආවා. හරියට මේ වගේ නේ පුතේ මම ඔන්න යනවා. දැන් මම ඕක පෙන්නනවා දැන් ඉතින් ඔබට. ගියා හරි ඊළඟට ආපසු එනවා. මම හරි දැන් ආවා. දැන් මගේ විස්ථාපනය කොච්චරද? පටන් ගත්ත තැන අවසන් කරපු තැන අතර රේඛීය වෙනසක් තියෙනවද? නෑනේ. එහෙනම් විස්ථාපනයක් තියෙනවද හත් වලාමෙන්? නෑනේ. එහෙනම් මෙතන විස්ථාපනයේ බිඳුවයි. මේකේ විස්ථාපනයේ ශුන්‍යයි. මේකේ ලියන්නේ අපි මෙතන අපි ලියමු S සමානයි බිඳුවයි. ශුන්‍යයි. විස්ථාපනයේ ශුන්‍යාගයක් වෙනවා. විස්ථාපනය ගිහිපු දිශාවටම තියෙන ධනාගයක් වෙන්න පුළුවන්. විස්ථාපනය ශුන්‍ය වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? දිශාවක් සලකන්නේ එයා දෛශික රාශියක් නිසා. හොඳට මතක තියාගන්න. විස්ථාපනයට ධනාගයක් විදියට තියෙන්න පුළුවන්. විස්ථාපනයේ ශුන්‍ය වෙන්න පුළුවන්. එතකොට දිශාවක් නැති විදියට එහෙම සලකන්නේ අපි මේ විදිය වෙනසක් එන්නේ මේවා දෛශික රාශියක් නිසා. දුර නෙමේ පුතේ විස්ථාපනය. ඊළඟ එක මෙතන ඉඳලා වස්තුවක් හරිද? ඕවල ඉඳලා මෙයා මෙහෙම ගිහිල්ලා x වෙනකන් ගිහින් ආපසු හැරී එනවා. දැන් ඔබ දන්නවා සර් මොකද්ද කරන්න කියලා. ඕ ලක්ෂයේ නවතින්නේ නැතුව ආපසු ඒක පහු කරගෙන ගිහිල්ලා නතර වෙන්න. ඔබට පේනවද දන්නේ යද්දි ගියා එද්දී ඒක පහු කරගෙන ගිහිල්ලා තමයි ඒ ලක්ෂයට ළඟා වෙන්නේ. ඕවල x වල ඉඳලා x වලට ගියා x වලින් ආපහු හැරී ආවා. ඇවිල්ලා ඒ වෙතටම ගිහින් තමයි නතර වුනේ. දැන් ඔබ තීරණය කරන්න. විස්ථාපනයේ වෙනස තියෙන්නේ ධනාගයක්ද ඍණාගයක්ද? විස්ථාපනයේ වෙනස තියෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. මේ විදිහ එකක් නේ පුතේ. ඔන්න මේ මෙත් ගියා ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන අගය පහු කරගෙන යනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඔබට තේරෙන්න ඕන. විස්ථාපනයේ මෙතන තියෙන්නේ ඍණාගයක්. මේ තියෙන විස්ථාපනීය ධනාගයක්. විස්ථාපනීය ධනයි, විස්ථාපනීය ශුන්‍යයි. මෙතන විස්ථාපනය මෙන්න මේ ටිකෙන් තියෙන්නේ. පටන් ගත්ත තැන අවසන් අතරයි එතන තියෙන විස්ථාපනීය ඍණාගයක්. S විස්ථාපනය ඍණයි. විස්ථාපනීය ඍණයි. මතක තියාගන්න. විස්ථාපනීය ධන හෝ ඍණ කියලා අපි සලකන්න පුළුවන්. අපිට මිනුමක් හදාගන්න පුළුවන් මේ විදිහේ ප්‍රශ්නවලදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න දෛශික රාශියක් නිසා තමයි පුතේ මෙහිම අපි හිතන්නේ. පොතේ මේ විස්තර නෑ පුතේ. ඉතින් සර් නැති වුණාට සර් මේ ඔබට හිතන්න උගන්වනවා. ඒ නිසා ඕනෑම වෙලාවක විස්ථාපනයක් පටන් ගන්න තැන ඉඳලා කොච්චර ඉදිරියට යනවනම් යන පැත්තට ධන කියලා සලකනද ගිහිල්ලා ආපසු එනවනම් පටන් ගත්ත තැන පහු කළොත් එතන ඍණ මිනුමක් තියෙන බව ප්‍රතිවිරුද්ධ දිශාව තියෙන බව මතක තියාගන්න. මේ තමයි ඔබට මේකේ මම උගන්වන්න උත්සාහ කරපු තොරතුර. විස්ථාපනීය දෛශික රාශියක් නිසා දිශා අවබෝධය තියෙන්න ඕනේ. විස්ථාපනීය ධනාගයක් හෝ ඍණාගයක් විය හැකිය. ශුන්‍ය නොවේ නම් මෙතින් ශුන්‍ය නොවේ නම් විස්ථාපනීය ධනාගයක් හෝ ඍණාගයක් විය හැකිය. හැබැයි එහෙම හිතුවට දුර කියන සංකල්පයට එහෙම වෙන්නේ නැහැ. තේරුණානේ? මේ සංකල්පය අපි ගන්නේ දුර හා විස්ථාපනය කාලයට අනුරූපීව වෙනස් වීම යටතේ අපි සලකන්නේ මේකේ විස්ථාපන තොරතුරු විතරයි තියෙන්නේ. හැබැයි කෙනෙකුට ඕනේ නම් මේ රේඛීය නිසා විස්ථාපන තොරතුරු තමයි වැඩිපුර තියෙන්නේ. කෙනෙකුට ඕනේ නම් ඒ විස්ථාපන මිනුම මේ රේඛීයව ගන්න මිනුම දුරක් කියලා හිතාගෙන දුරක් විදියට සලකලා උත්තරයක් අහන්න පුළුවන්. අපි ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ පුතේ මම මෙතන ඉඳලා හරිද? මම ඇවිදින සිදුවන විස්ථාපනය රේඛීය සිදුවන මේ ඈත් වීම ඕගොල්ලන් මනින්න පුළුවන් නේ විස්ථාපනය කියලා ඔන්න මනින්න. අපි හිතමු මීටර 5ක් සර් ගියා. දැන් මීටර 5ක් ගියා. හරිද? ඒ මීටර 5න් අපි මේ විදිහට මීටර 5ක් ආපු තැනින් මම මීටර 1ක් ආපස්සට ගියොත්. මුලින් ගිහිප් පැත්තටම නෙමෙයි අනිත් පැත්තට ගියොත්. එතකොට දැන් විස්ථාපනයේ තියෙන 4යිනේ 5ක් ගිහිපු එකෙන් එකක් අඩු වුණා. ආපස්සට ගිහිපු නිසා. දුර කොච්චරද?
5ක් ගිහිල්ලා ආපහු ආපස්සට ගියා කියන එකත් පුතේ දුරක්නේ. එතකොට ඔක්කොම 6ක් වෙනවා. ඒ නිසා දුර මනිනකොට මතක තියාගන්න දුර කියන මිනුම සියලුම අගයන් යන තැනට වස්තුවක් චලනය වෙන හැම තැනකටම තියෙන දිග ප්‍රමාණ එකකට එකක් එකතු වෙනවා. ඒ නිසා මේක යටට එන අදහස තමයි විස්ථාපනය ධන හෝ ඍණ විය හැකිය. විස්ථාපනය ශුන්‍ය නොවේ නම් ධන හෝ ඍණාගයක් විය හැකිය. ධනාගයක් හෝ ඍණාගයක් විය හැකිය. තේරුණානේ? එහෙම කියන්න පුළුවන්. ඒ වගේම තමයි නමුත් දුර දෛසික රාශියක් නොවන නිසා මේ දෛසිකයක් වෙන්නේ නැහැ නේ පුතේ. ඒක නිශ්චිත දිශාවක් නැහැ කොහොනේ අපි. අදීශ කියලානේ ගත්තේ. මේ පැත්ත අදීශ රාශියක් නෙමෙයි. දුර මිනුම නිශ්චිත දිශාවක් නොමැති නිසා මේ තියෙන්නේ යන විදිය මේ තියෙන්නේ දිශාවක් ගන්න බෑනේ පුතේ නිශ්චිතව අපිට. කැරක් කැරකින් යන්නේ නේද? හරියට අර ඔයගොල්ලෝ පිට්ටනිය හෙට මෙහෙට දුවනවා වගේ. කොරිඩෝවේ අර මෙන් ගස් අස්සේ එහෙම දඟල ඉන්නකොට වගේ. කොහෙද දිශාවක් තියෙන්නේ? එහෙට පන්නනවා මෙහෙට පන්නනවා නේද? කොස් ඇටේ වගේ. ඒතර ඒ වෙලාවට ගුරුවරු දැක්කොත් බනිනවා. ගහනවා සමහරලාට. චර්යාව හොඳ නැහැ, හැසිරීම හොඳ නැහැ, මොකක්ද ඔය පිළිවෙලක් නැහැ. අර එහෙම මේ කියලා ගෙන්නලා ගහනවා, දඩුවම් කරනවා. ඉතින් ඒවා තරහට කරන වැඩ නෙමෙයි ගුරුවරයෙක්. ඒවා ආදරයට කරන්නේ. තේරෙනවනේ ගුරුවරයාට බොහොම සංවේදී වෙන විදියට, ගුරුවරයාට බොහොම හිත ඇති විදියට නේද? බොහොම ඒ කියන්නේ සම්බන්ධ වෙන්න ඕනේ පුතේ. ඒ කියන්නේ ඔබේ ජීවිතයට වක කියන පුජ්‍යල 4 දෙනෙක් ඉන්න ඔබත් එක්ක. ඒ තමයි අම්මයි තාත්තයි ගුරුවරයා සහ ගුරුවරිය. සර්ලා සහ මැඩම්ලා. ඉතින් ඒගොල්ලොන්ගේ තියෙන මග පෙන්වීම ඔබට වැදගත් ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒක නැතුව ඒකට පිටුපාලේ යන්න හදන්න එපා. ඔබ අමාරුයි වැටෙන්න. හරිනේ රයිට්. ඒ නිසා දුර කියන මිනුම අපි ගන්නකොට මතක තියාගන්න. ඒකේ දෛශික මිනුමක් අදීශ මිනුමක් නිසා දෛශික මිනුමක් නොවන නිසා මේකේ අපි හැම තැනටම ගෙවා ගියපු දිග මාර්ගයේ දිගාගයන් ඔක්කොම එකතු කර ගන්න. දැන් ඔයගොල්ලෝ නුවර ගිහිල්ලා ආයි ගෙදර එනකොට විස්ථාපනය කීයද? නුවර ගියා. එතකොට යම් කිසි විස්ථාපනයක් මේ තියෙන පුතේ. නුවර ගියා. විස්ථාපනයක් තිබුණ ධන දිශාවේ ආයි ගෙදර ආවා. මේ තියෙන්නේ. නුවර ගියා ගෙදර ආවා. මේක තමයි ඒකට හොඳම ගැලපෙන්නේ. නුවර ගියා ආයි ගෙදර ආවේ නැහැ. අම්මා කියනවා පොලිසියට ගිහලා එන්ට්‍රියක් දානවා. මගේ දුව නුවර යනවා කියලා ගියේ තාම ගෙදර ආවේ නැහැ. ඒතර පොලිසිය අවධානය යොමු කරනවා නුවරත් එක්ක යාගේ තියෙන සම්බන්ධතාව මොනවද කියලා. ඒක වෙනම දෙයක් පුතේ. දරුවා නුවර ගියා ගෙදර ආවා. විස්ථාපනයේ බිඳුවයි. දරුවා නුවර ගියා එවිලා ඒ අතරමඟ ඉන්න යාළුවෙක්ගේ ගෙදර නතර වුණා. එතකොට කෝල් එකක් එනවා මම ඉන්නේ නුවර නෙමේ දැන් ඉන්නේ අහවල් ගෙදර. එතකොට අම්මලා දන්නවා එහෙනම් විස්ථාපනය අන්න එයා සිලෙක්ට් කරගන්න. මේකේ දරුවා නුවර ගියා එන ගමන් බස් එකේ ඊට එහා තියෙන යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා බැස්සා. කෝල් එකක් දෙනවා අම්මට හරි තාත්තට හරි මෙන්න මෙහෙමයි සිද්ධිය කියලා. එතකොට අම්මලා තාත්තලා දන්නවා නුවර නෙමෙයි දැන් දරුවා ඉන්නේ මාර්ගයේ විරුද්ධ පැත්තේ තියෙන අහවල් යාළුවගේ ගෙදර. විස්ථාපනයේ මෙච්චරයි ඒ ගෙදරට දුර. මට පයින් උනත් ගිහලා දුව එක්කන් එන්න පුළුවන් කියන එහෙම මානයක් දාගන්නවා මේ විස්ථාපනය. තේරෙනවනේ? ඒ විස්ථාපනය කියන එක හොයාගන්න දරුවා ඉන්න තැන හොයාගන්න ඒ තොරතුරු වැදගත් වෙනවා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි නුවරට දුවලා ගිහිල්ලා බස් එක ඊළඟ බස් එකේ නුවර ඉඳලා ආපහු මේ ගෙදර පහු කරගෙන ගිහිල්ලා යාළුවලා ගෙදර ගිහිල්ලා වයින් නැහැ නේ පුතේ. එයා කෙලින්ම තීරණය කරනවා මේ විස්ථාපනයේ ඍණ පැත්තේ මෙයාගේ ගේ තියෙන්නේ මෙයා ඉන්නේ හේ එතනට යන්න ඕනේ. එහෙනම් කෙලින්ම විස්ථාපනය තෝරගන්න. අපි මේ නිකන් ඔබට තේරුමක් එන්න කියන්නේ අදහසක් එන්න. තේරෙනවද? විස්ථාපනය සහ දුර කියන එක හරියටම දැනගෙන ඉන්න ඕනේ. විස්ථාපනය සහ දුර. හැබැයි විස්ථාපනයක් සිදුවන වෙලාවක ඒකේ දුර මිනුමක් හොයා ගන්නවා නම් ගිහිපු සිදුවෙච්ච හැම විස්ථාපන ධනාගයක්ම ඍණාගයක්ම එකට එකතු කරලා ගන්න. විස්ථාපනය ඔස්සේ විස්ථාපන චලිතයක විස්ථාපනයේ සිදුවන චලිතයක දුරාගයක් හොයනම නම් ධන දිශාවේ සහ ඍණ දිශාවේ තියෙන ධනාගය ඍණාගය විස්ථාපනාගයන් සියල්ලම එකතු කරන්න. එතකොට දුර හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ සටහනෙන් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද? මේකෙන් ගන්න පුළුවන් නිගමන මොනවද? මේ පාඩමට දාලා නිගමන මොනවද? පළවෙනි එක මම මෙතන ලියන පුතේ නිගමන ටික. මේන්න මෙතනින්. හරිද? පළවෙනි නිගමනය තමයි අපි එක දාමු
විස්ථාපනය දෛශික නිසා මේවා ඔබ ලියන්න ඕනේම හොඳේ මේක නිකන් බලාගෙන ඉන්න එක නෙමෙයි ඔබ ලියන්න ඕනේ විස්ථාපනයේ දෛශික නිසා දෛශික රාශියක් කියලා කියන්නේ දෛශික කියන්නේ දිශාවක් සලකන්න ඕනි විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් තියෙන නිසා එහි එම අගය දිශාව අනුව ධන හෝ ඍණ වේ. ධන විස්ථාපන වෙනසක් තියෙන්නත් පුළුවන් ඍණ විස්ථාපන වෙනසක් තියෙන විස්ථාපන දෛශික රාශියක නැහැ එම අගය විස්ථාපන වෙනස නේ පුතේ අපි එහෙම ගමු. හරි විස්ථාපන වෙනස ඒ කියන්නේ මෙයයි මෙයයි අතර වෙනස මේ මෙතන හිටපු එක්කෙනා මෙහෙම ඈත් වෙලා යනවා අන්න වෙනසක් එනවා ඒක ධන දිශාවට තියෙන වෙනසක් ධන දිශාවට තියෙන වෙනසක් එහෙම තියෙන එක්කෙනා මෙහෙම ගිහිල්ලා ආපහු එනවා විස්ථාපනයේ ධන දිශාවේ අඩු අගයක් තියෙනවා විස්ථාපනයේ මෙහෙම සිදුවලා ආයෙ එනවා එතනට එතකොට තියෙන විස්ථාපනයේ බිඳුවයි ධන හෝ ඍණාගයක් නැහැ. ඊළඟ එක විස්ථාපනයේ මෙහෙම ගිහිල්ලා පහු කරගෙන මෙතනට එනකන් එනවා. එතකොට අපිට පේනවා විස්ථාපනයේ ඍණ පැත්තට තියෙන. ඒක තමයි තියෙන්නේ. තේරෙනවද? ඊළඟට විස්ථාපනයේ ධන හෝ ඍණ. ඊළඟට අපිට ගන්න පුළුවන් දෙවෙනි එක විස්ථාපනයේ තුල දුර අගයක් සලකනවා නම් විස්ථාපනය වුණාට ඒක දුරක් විදියට එකතු කරලා ගන්නවා නම් සම්බන්ධ කර ගන්නවා නම් විස්ථාපනය තුල දුර මිනුමක් සැලකේ නම් එහෙම හිතනවා නම් කමාව මෙහෙම ඍජු රේඛාවක ඔහොම ගියාට ඒක දුරක් වගේ නේද කියලා හිතනවා නම් එහෙම තර්ක කරෝතින් එතකොට අපි සලකන්නේ දුර කියලා ගන්නේ ගිහිපු ධනාගය සහ ඍණාගය ඔක්කොම එකතු කරලා ධන පැත්තට ගිහිපුව ඍණ පැත්තට ගිහිපුව ඔක්කොම එකතු කරලා ගන්න ධන පැත්තට ගියා ඍණ පැත්තට ආවා ආයි ධන පැත්තට ගියා ආයි ඍණ ඔක්කොම එකතු කරන්න කඩේක මුදලාලි කෙනෙක් කඩේ ඇතුලේ එහෙම කොච්චර ඇවිදිනවද නේ දැන් වැඩ පටන් ගන්නේ කැෂියර් කූඩුවේ ඉඳගෙන නම් කැෂියර් කූඩුවෙන් එළියට එනවා ආයි කැෂියර් කූඩුවට යනවා අන්න විස්ථාපනයේ බිඳුවයි ආයි එළියට එනවා ආයි කැෂියර් කූඩුවට යනවා දෙපාරයි මේ හැම තැනටම යන්නේ නේම එකතු කරලා ගත්තා නම් පුතේ කිලෝමීටර් ගාණක් යා කඩේ ඇතුළේ ඇවිදලා ඒ කියන්නේ දුර අපි හොයාගන්නේ විස්ථාපනය තුල දුර මිනුමක් ලෙස සැලකේ නම් දුර අගය අර විස්ථාපන අගයන් ටික එකතු කරලා ගන්න සැලකේ නම් දුර අගය ධන හා ඍණ විස්ථාපන යන් එකතු කොට ලබා ගනි. එකතු කොට කරලා ගන්නවා. බෝඩ් එකේ මදි නිසා කොහොම ලියනවද පුතේ ඉතින්. හොඳේ. එතකොට මෙතනින් ගන්න අපි තීරණ දෙකක් තියෙනවනේ. මේ තියෙන එකයි. ධන හෝ ඍණ විස්ථාපනයක් තියෙන්න පුළුවන්. ධන හෝ ඍණ විස්ථාපනයක් තියෙන්න පුළුවන් රේඛීය මාර්ගයක චලනය තුල පටන් ගත්තු අවසාන වෙච්ච තේින. ශුන්‍ය වෙන්නත් පුළුවන්. ඊළඟට ඒ චලනය තුල විස්ථාපනය තුල අපි යම් කිසි දුරක් විදියට මිනුමක් ගන්නවා නම් ඒ ඔක්කොම එකතු කරලා ධන දිශාවට තියෙනවා ඍණ දිශාවට ගිහිපුව ඔක්කොම එකතු කරලා දුරක් විදියට සලකන්න පුළුවන්. පැහැදිලි පුතේ. ඔය හැම දෙයකටම මතක තියාගන්න මෙහෙම සිද්ධි ඔබ හිතලා තියෙනවනේ. මේ ඔබට දුන්නේ පොතේ නැති යම්කිසි ගැටලුවකට පාදක කරගන්න පුළුවන් සංකල්පයක් අදහසක් ඔබට දුන්නේ. තොරතුරු දෙකක්. නිසා ඔයගොල්ලෝ පොතේ මේ සටහන ගොඩනගනකොට ස්ක්‍රීන්ෂොට් එක දාගත්තාම මේ ටික දාගන්න මැදින් ඊට පහළට දාගන්න මේ තොරතුරු ටික ඊට පහළට අර තොරතුරු මේ නිගමන දෙක ලියන්න. මොනවද මේ නිගමන? 1 2 දාලා ඒ ටික ලියන්න.
මුලින් ලියන්නේ පුතේ මැද තියෙන ටික ඊළඟට ලියන්නේ මේ ඔයගොල්ලෝගේ වම් අත පැත්තේ ස්ක්‍රීන් එකේ වම් අත පැත්තෙන් පේන මෙන්න මේ තොරතුරු ටික මේ මාතෘකාව දාලා විස්ථාපනයේ සිදු වෙනකොට ඒහා සම්බන්ධ දුරක් විදියට කාලයට අනුරූපීව වෙනස් වීම හිතන්නයි හොයන්නයි ඔබට මේ දීලා තියෙන්නේ. කාලයට අනුරූපීව හිතන්නයි හොයන්නයි දීලා තියෙන්නේ. කාලයට අනුරූපීව. කාලයට අනුරූපීව වෙනස් වීම හිතන්නයි මේ දීලා තියෙන්නේ. හරිනේ? එතකොට ඔබට තේරෙන්න ඕන අපිට ඊළඟ දවසේ තියෙන්නේ මේ කියන කාලයට අනුරූපීව අපිට මේ අගයන් අරගෙන අපි කොහොමද මේකේ තොරතුරු හොයාගන්නේ? අපි කොහොමද මේකේ තොරතුරු හොයාගන්නේ? මේ පාඩමේ පුංචි අදහස් ටිකක් විතරයි මම ඔබට දැම්මේ. තේරෙනව නේද? අපි අද දවසේ පුතේ ඔය ඔබට විභාග දවසුත් නිසා අපි මේ විදිහේ තොරතුරු වලින් අද දවසේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සලම ස්ක්‍රීන්ෂොට් එකක් මේකේ දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මැද ටික ඉස්සලා ලියන්න. ඔයගොල්ලන්ගේ වම් අත පැත්තට තියෙනවා ඊළඟට ලියන්න පහළට. දකුණු අත පැත්තේ තියෙන වාක්‍ය දෙක නිගමන යටතේ පහළට ලියලා තියන්න. ස්ක්‍රීන්ෂොට් එක ඔයගොල්ලෝ දාගන්න ඇති. අපිට පුළුවන් ඊළඟට ඔබට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ මේ සතිය ඔයගොල්ලෝගේ නිබන්ධන ඇවිල්ලා ගෙනියන්න පුළුවන්. ඔබට සපයන නිබන්ධන මේ සරල රේඛයේ චලිතය ආශ්‍රිත තොරතුරු ටිකයි. ඒකේ තියෙන විෂයානුබද්ධ තොරතුරු සහ ඒකට අදාළ ප්‍රශ්න ටිකක් තියෙනවා. වෙනත් පාඩම් වලින් සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා පුතේ ඒකේ. ඒ සමහර ප්‍රශ්න වලට ඔබට උත්තර ලියන්න බැරි වුණාට කලබල වෙන්න එපා. වෙනත් පාඩම් වලට සම්බන්ධීකරණය කරන්න පුළුවන් පාඩමක් චලිතය කියලා කියන්නේ. චලිතය ගොඩාක් පාඩම් එක්ක මේ ප්‍රස්ථාර චලිත ප්‍රස්ථාර චලන පිළිබඳ ස්වභාවය වේග ප්‍රවේග තොරණ ගොඩාක් පාඩම් වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට පුංචි ඉඟියක් විදිහට ඔබට දීලා තියෙනවා ඔකේ තොරතුරු. හොඳේ? එතකොට අපි නිකන් ගතානුගතික විදිහට නිකාන් තොරතුරක් කියලා දෙනවට වඩා ඔබට බොහොම සරලව මම කියලා දුන්නේ දුර සහ විස්ථාපනයේ තේරුම් ගන්න. දුර සහ විස්ථාපනයේ තේරුම් ගත්තු ළමයෙකුට ඒකේ මිනුමත් එක්ක කාලයට ඒ දුර සහ විස්ථාපනයේ වෙනස් වෙන හැටි අපි ඉගෙන ගමු ඊළඟ දවසේදී ගණන් ටිකක් හදන්නේ කොහොමද කියන එක. ඒවට අදාළ තොරතුරු තමයි අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා අද උගන්වපු දේවල් හොඳට තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේවා අනිවාර්යෙන් ඔබේ පොතේ රචනය කරලා තියාගන්න පුතේ. අපි ඒ නිසා ඔබත් එක්ක ගනුදෙනු කරන්නේ අපි දුරස්ස ක්‍රමයක් විදිහට. ඔබ මේවා ලියා ගන්නවද දන්නේ නැහැ. ඇවිල්ලා ටියුට් එක ඔලුවට තියාගෙන ගියාට වැඩක් නැහැ පුතේ. හොඳට මතක තියාගන්න. තමන්ගේ වැඩ ටික කරන්න. හොඳේ. ඔබ ඒ සඳහා උනන්දු වෙන්නේ නැත්නම් අපි ගොඩාක් දකිනවා. ගණිතය සඳහා තමයි ළමයි ගොඩාක් උනන්දු වෙන්නේ. මතක තියාගන්න. ගණිතයේ විතරක් කරලා ඔබට විද්‍යාව කරගත්තේ නැතුණු මෙලෝ දෙයක් කරගන්න බැරි වෙනවා. හේතුව ජීවිතයේ ඇස්සේ සියලුම තොරතුරු ටික කතා කරන්නේ විද්‍යාවේ බව මතක තියාගන්න. එතකොට විද්‍යාව කියන දෙයට සාධාරණයක් කරගත්තේ නැතුණු අපේ ජීවිත කොයි තත්ත්වයට පෙරලිලා යයිද? කොයි විදියට අපේ රැකියාව අවස්ථා තීරණය වෙයිද? අපේ අනාගත අධ්‍යාපන ක්‍රියාවලිය කොයි විදියට තීරණය වෙයිද කියන එක අපේ ඉගෙන ගන්න උසස් පෙළට අපි ඉගෙන ගන්න විෂය ධාරාව කොයි වගේ ආර්ට් වේද කොමර්ස් වේද අපි මේවා තීරණය කරන්නේ උසස් පෙළ මේ විද්‍යාව විෂයේ තියෙන ප්‍රතිඵලිත එක්ක. විද්‍යාවට ප්‍රතිඵලයක් ගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ 10ට ආපු අලුතේ ඔබ ලෝක අමාරුවක වැටෙනවා. ඔබට විද්‍යා විෂය ධාරාවේ සිහිනය, තාක්ෂණික විෂය ධාරාවේ සිහිනය නැති වෙන බව මතක තියාගන්න. එතකොට අපිට කරන්න දෙයක් නැති වෙනවා. තේරෙනවද? අපි ඉස්කෝලවල ඉගෙනුවට ඉස්කෝලවල පාසල්වල ගුරුවරු වුණාට අපිට ඇවිල්ලා කිව්වොත් සර් මාව දාලා දෙන්න කියලා පුතේ අපිට කරන්න බෑ ඒ වැඩේ. තේරෙනවනේ? නීතිමය ගැටලුත් එක්ක අපිට ප්‍රශ්න නෑ. හැබැයි ඔබ ඔබේ සුදුසුකම් සපුරගත්තොතින් සාමාන්‍ය පෙළ විභාගයේදී කාටවත් පස්සේ යන්න ඕනේ නෑ. විදුහල්පතිවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට අනිවාර්යෙන් ඔබ වෙනුවෙන් සාධාරණය කරන්න වෙනවා. ඒ නිසා ඔබ මහන්සි වෙන්න. තේරුණා නේද? කල් මර ඉන්න එපා. මම තාම 10යි පටන් ගත්තා විතරයිනේ මට ඔන්න ඔහේ ඉන්න පුළුවන් එහෙම කියලා ඉන්න එපා. හිටියත් ඔබ අමාරු වෙනවා. අපි නිසා ඊළඟ දවසේ හම්බෙමු පුතේ. රයිට්. අයිබෝන්.